right මේ අචින්ත වූ සංස්කෘත උපසර්ග ටික කරන්න තියෙනවා මේ සංස්කෘත උපසර්ග ටික කරන්න තියෙනවා මම හිතන්නේ අද හෝ ඊයේ පේපර් ක්ලාස් එකේදී කොහෙද මන් දන්නේ මම කිව්වා මේ සංස්කෘත උපසර්ග ටික අපි ලබන සතියේ කරන්නේ අද අපි කෙටි කතාව අදගෙන යන්න ඕනි මොකද නැත්තම් එහෙම කෙටි කතාව ඉතුරුනොත් එහෙම වෙන ලෙඩක් වෙනවා අරක කරන්න පුළුවන් ඒක හරි සරල කතන්දරයක් නේ ඊට වඩා මේක වටිනවා ඒ නිසා අපි කරන්න ඕනේ right මේ මං කියමින් හිටියේ මේ ලංකාවේ ලෝකයේ යථාර්ථවාදී නවකතාවේ නැගීමත් එක්ක කෙටි කතාවද සමාන්තරව වර්ධනය වුණා. එතකොට දැන් ඒකේ ලක්ෂණ මුල් කාලීනව පෙන්눔 කරපු අය විදිහට ඔය E.T.A. හොෆ්මාන්ගේ කතා ඊට පස්සේ මොනවාද කවුද අපේ ජෝර්ජ් ලුබී බෝහෙස් ඊට පස්සේ ඇමරිකානු කතාකරුවන් විදිහට අපිට ගන්න පුළුවන් ජැක් ලන්ඩන් ඇම්බ්‍රෝස් බියර්ස් එෆ් ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ් අර්නස්ට් හෙමින්ගේ වගේ කට්ටිය ගන්න පුළුවන්. එතකොට ඔය කට්ටියගේ ලිවිල්ල නිසා කෙටි කතාව කියලා එක බිහි වෙලා තිබ්බා ලෝකෙ ඇතුලේ. හැබැයි තිබ්බ ගැටලුව තමයි කෙටි කතා තිබ්බා මිනිස්සු කියෙව්වේ නැහැ. අර පිස්සුවෙන් වගේ කියෙව්වේ නැහැ මිනිස්සු. දැන් මම දන්න මිත්‍රයන් සහ මිතුරියන් ඉන්නවා. මගේ අම්මේ තනිකරම කියවන්නේ කෙටි කතා. මම දන්නේ එහෙම කොහොමද කෙටි කතාම කියවන්නේ කියලා මම නම් එහෙම ටැග් ගහන්න ආස නැහැ. මම ඔක්කොම සාමාන්‍යයෙන් කියවනවා. හැබැයි පරිවර්තන එච්චර කියවන්න මගේ කැමැත්තක් නැහැ. මට නිකන් සෙට් වෙන්නේ නැහැ ඒක. මොකද ඒ කියන්නේ මම ඒක ලොකු කමකට කියනවා නෙවෙයි සාමාන්‍යයෙන් මම ඉංග්‍රීසි නවකතා කියවන නිසා වෙන්නේ නැති ඒකේ තියෙන රහ පරිවර්තනේ නැහැ. එතකොට ඒ රහ කියවන්න නම් ඒ කියන්නේ ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලුවම ඉංග්‍රීසි ගතිය එන්නේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති. කොහොම නමුත් මේ ලෝකේ කෙටි කතාව කියන එක ලියන්න පටන් අරගෙන තිබ්බට ගොඩාක් රචකයෝ කෙටි කතාව කියන එක ලියන්න පටන් අරන් හිටියට මේ ඒගොල්ලන්ගේ කෙටි කතා ගොඩක් කට්ටිය කියවමින් හිටියේ නැහැ. හරිද? හැබැයි 19 වන සියවසේ දෙවන භාගය වෙනකොට දෙවන භාගයෙන් පස්සේ ඇත්තටම මේ මුද්‍රණ ශාස්ත්‍රයේ ගොඩනැගීමත් එක්ක නැත්තම් මුද්‍රණ ශාස්ත්‍රයේ බිහිවීම සහ වර්ධනය වීමත් එක්ක ඒ වගේම මේ අර වාර ප්‍රකාශන කියලා කියන්නේ සංගරා කාර්තු වලට දාන සංගරා තිබ්බනේ ඉස්සර. ඒ අන්නේ වාර ප්‍රකාශන බිහිවීමත් එක්ක කෙටි කතා කියන එක ප්‍රබල වුණා. හේතුව ඒවැය කෙටි කතා ලියන්න පුළුවන් නේ. කතාව පොඩි පටස් ගාලා කියලා ඉවර කරගන්න පුළුවන්. හරිද? එතකොට නවකතා වගේ දිග නැහැ. ඒ වගේ දේවල් ටිකක් තිබ්බනේ සහ කතාවේ පොඩි ක්ලයිමැක්ස් එකක් තියෙනවා. ක්ලයිමැක්ස් එකක් කියලා කියන්නේ හරි. මේ ක්ලයිමැක්ස් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවෙක් සමග නැත්තම් කෙටි කතා කරුවෙක් සතුව තියෙන්න ඕනි ගුණයක් තමයි ඔය අපි ඒකට කියනවා කූට ප්‍රාප්තිය කියලා. ඒ කියන්නේ කෙටි කතා කරුවෙක් කතාව ලියනකොට. හරිද? ඒ කෙටි කතා කරුවා මෙහෙම කතාව ලියාගෙන ගිහිල්ලා අන්තිමට කූට ප්‍රාප්තියකට ගේන්න ඕනි. නිකන් හිතන්න කන්දක් උඩට නැගගෙන ගියාට පස්සේ එකක් තමයි කන්දුර නැග්ගම මේ ඔලු ඔක්කොම පේනවා. අපිට නිකන් පොඩි වාව් එකක් එනවා නේ. පොඩි පුදුමයක් එනවා. සහ අනිත් පැත්තට සමහරවිට කන්දෙන් පහට අපිට වැටෙන්න පුළුවන්. වැටෙයි කියලා බය හිතෙන්නත් පුළුවන්. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? කූට ප්‍රාප්තියක් වෙනවා කියලා. කෙටි කතාවකුත් එහෙමයි. මෙහෙම අපි උඩට අරගෙන ගිහලා ඩොග් ගාලා මෙහෙම අතහැරලා දානවා. එතකොට අපිට තේරෙන්නේ නැහැ මොකක්ද උනේ කියලා. එතකොට කෙටි කතා කරුවෙක්ගේ ලේඛන රීතිය නැත්නම් ලේඛන ශක්්‍යතාවයේ තියෙන්න ඕනි දෙයක් ඒක. මුද්‍රණ කර්මාන්තයේ දියුණුවත් වාර ප්‍රකාශන බිහිවීමත් කෙටි කතා ශාන්රයේ ප්‍රචලිත වීමට බලපෑ සාධක අතර විය. රඩ්යාඩ් කිප්ලින් එක්සත් රාජධානිය ඒ කියන්නේ බ්‍රිටිෂ් ඒ කියන්නේ බ්‍රිතාන්‍ය කියන එක එංගලන්ත කියන එක ඇන්ටන් චෙකෝෆ් රුසියාව ගීත මෝපසාන් ප්‍රංශය අපේ ඊළඟ ටියුට් එකේ තියෙනවා ගීත මෝපසාන් ලියපු කෙටි කතාවක් දියමන්තිමාලය මැනුවෙල් ගුතාරේස් නජේරා මෙක්සිකෝ සහ රුබින් ඩාරියෝ නිකරගුවාව බටහිර සාහිත්‍ය තුළ කෙටි කතාවේ නීති රීති හඳුන්වා දීමට මුල් වූ අතර ප්‍රමුඛයෝ වෙති. කතා කලාව පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයන් අතර වැදගත් කෘතියක් වශයෙන් වෝල්ටර් බෙන්ජමින්ගේ The Storyteller නම් අධ්‍යයනය දැක්විය හැකිය. කතා කලාව පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයක්. දැන් උදාහරණයක් විදිහට දැන් ඔය නාඩියක් ඉන්න මම පෙන්නන්නම්. ඒ වගේ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මම පෙන්නන්නද ඔයගොල්ලන්ට? මෙන්න මේක එකක්.
පොඩ්ඩක් ඉන්න. තව එකක් තිබ්බා. අයියෝ මේ ළඟ තිබ්බ මම ඊයේද කොහෙවත් එක බල ඉන්න. ආවෙති? right. දැන් මේ බලන්න. මේ පොතේ නම සිංහල කාව්‍ය සම්ප්‍රදාය. මේක ටිකක් හොයාගන්න අමාරු පොතක්. මේක ලියලා තියෙන්නේ ගුණදාස අමරසේකර. දැන් මේක සිංහල කාව්‍ය සම්ප්‍රදාය පොතේ නම. හැබැයි මේක කවි පොතක් නෙවෙයිනේ. මේක කවි පොතක් නෙවෙයි. මේක කොහෙවත් කවි නෑ. නේ? මේක කොහෙවත් කවි නෑ. මේක තියෙන තනිකර ගද්‍ය ඡේදනේ. පේනවනේ. හැබැයි මේක තියෙන්නේ මොනවද? මේක තියෙන්නේ සිංහල කවියේ නැගීම සහ වර්ධනය ගැන. පැහැදිලිද? එතකොට ඒක සිංහල කවිය ගැන ශාස්ත්‍රීය අධ්‍යයනය. එක යුගයන් වල තිබ්බ කාව්‍ය ආකෘති, ඒවා තිබ්බ වෙනස්කම්, ඒ යුගයන් වල තිබ්බ විශේෂ ලක්ෂණ ඒවා. එතකොට මේක ශාස්ත්‍රීය අධ්‍යයනයක්. ඊළඟට තව එකක් මම පෙන්නන්නම්. දැන් ඔන්න කවි වලින් එකක් පෙන්නුවා. සිංහල නවකතාවේ විකාශනය. දැන් මේක නවකතා පොතක් නෙවෙයිනේ. මේක ලියලා තින්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර වික්‍රමසූරිය. හරිද? එතකොට සිංහල නවකතාවේ විකාශනය. මේක නවකතා පොතක් නෙවෙයි. නවකතා ගැන ලියපු ශාස්ත්‍රීය ග්‍රන්ථයක්. නවකතාව කොහොමද බිහි වුනේ? නවකතාවේ තිබ්බ වර්ධනීය ලක්ෂණ මොනවද? නවකතාවේ තිබ්බ වෙනස්කම් මොනවද? හොඳ ගති මොනවද? නරක ගති මොනවද? ඒක ගැන ශාස්ත්‍රීය විවරණයක් තමයි මේ පොතේ තියෙන්නේ. මේක නවකතාවක් නෙවෙයි. නවකතාව ගැන ලියවිච්ච ශාස්ත්‍රීය ග්‍රන්ථයක්. පැහැදිලිද? ඉතින් අන්න ඒ වගේ. නැත්තම් තවයි පෙන්වන්න එකක් මට මේති මේක ලියලා තියෙන මගේ සිංහල ගුරුවරයා සර්ගේ නම ඔසන්ද ගුණරත්න. සර් ලියලා තියෙන රත්නාවලී විමර්ශනය කියලා පොතක්. රත්නාවලී කියලා කියන නාට්‍යයක්. හරිද? ඔය අපේ ඉන්දුනිලාගේ අක්කලා, ඉන්දුනිගේ අක්කයි මමයි එක වයසේ. මගේ හොඳ මිතුරියක්. එතකොට ඔය හරිනිලා අපි ඉස්කෝලේ යන කාලේ තිබ්බ සිලබස් එකේ තිබ්බ නාට්‍ය තමයි රත්නාවලිය කියලා කියන අතරම. හරිනම් කරේ මේ බයෝ සයන්ස් නේ. මම කරේ ආර්ට්ස්. එතකොට අපිට තිබ්බ ඉගෙන ගන්න රත්නාවලී නාට්‍ය. දැන් රත්නාවලී විමර්ශනය කියලා එකට මේකේ තියෙන රත්නාවලී නාට්‍ය කියන නෙවෙයි. සෝරි රත්නාවලී නාට්‍ය නෙවෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන රත්නාවලී නාට්‍ය ගැන. නාට්‍ය නෙවෙයි නාට්‍ය ගැන. පැහැදිලිද? එතකොට ඒ වෙවිලා මොනවද? ශාස්ත්‍රීය විමර්ශන ග්‍රන්ථ. දැන් මේ බලන්න. කතා කලාව පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයන් අතර වැදගත් කෘතියක් වශයෙන් වෝල්ටර් බෙන්ජමින්ගේ ද ස්ටෝරි ටෙලර් නම් අධ්‍යයන දැක්විය හැකියි. ඒ කියන්නේ කතා කලාව පිළිබඳ ශාස්ත්‍රීය ගවේෂණයක්. ඒකේ තියෙන කතා කලාව බිහි වුණේ කොහොමද? විකාශනය වුණේ කොහොමද? මොනවද ඒවා තියෙන ලක්ෂණ? ඒ වගේ. නූතන ලෝකයේ තුල කතාන්දර කීම අභාවයට යමින් නැති බවටත් අත්දැකීම් ප්‍රකාශනය උදෙසා මාධ්‍යයක් නොමැති වෙමින් යන බවටත් incommunicability of experiences එහිදී ඔහු තර්ක කරයි. ඔස්කා වයිල්ගේ The Decay of Line නම් රචනාවත් හෙන්රි ජේම්ස්ගේ The Art of Fiction නම් කෘතියත් මේ විෂය තරමක් දුරට ඇසුරු කරයි. ෆික්ෂන් කියලා කියන ප්‍රබන්ධයට ප්‍රබන්ධ කලාව තමයි ඒකේ නම. ප්‍රබන්ධ කතා කලාව කියලා කියන්නත් පුළුවන් වුණා. The Art of Fiction නම් කෘතියත් මේ විෂය තරමක් දුරට ඇසුරු කරයි. කෙටි කතාවක් යනු සාපේක්ෂව කෙටි කාල වේලාවක් තුල කියවා නිම කළ හැකි කෙටි ගද්‍ය ප්‍රබන්ධ විශේෂයකි. ඔව් කෙටි කතාව කියලා කියන්නේ මට විනාඩියක් දෙන්න පුළුවන් නම් මං ගාව දෙන කෙටි කතා ටිකක් මං ගන්නම්. ඔව් මින්න බෑ. තව උඩ නම් තියෙන ගොඩාක් මම නිකන් මේ කබඩ් එකේ තියෙන ටිකකින් විතරක් මේ තෝරගෙන තා පල්ලෙහාත් තියෙන ටිකක් මම නිකන් ඇහැට පේන ප්‍රසිද්ධායක ටිකක් හොයාගත්තා. මේකත් මේ මට දැන් බයයි. මට දැන් බයයි කියලා කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කතිකාචාර්ය සරත් විජේසූරිය. සරත් සර් ලියපු පොතක් මට දැන් බයයි. මේකේ තියෙන්නේ සයිකොලොජි පැත්ත. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක පැත්ත. මිනිස්සුන්ට ප්‍රශ්න බලපාන්නේ කොහොමද? ලිංගිකත්වය වෙන්න පුළුවන්, ප්‍රේමය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන් ඕන එකක්. එතකොට ඒකේ තියෙන කතන්දර ටික තමයි මේකේ තියෙන්නේ. ඊළඟට පව්කාරයාට ගල් ගැසීම. ඒ කාලේදී මාටින් වික්‍රමසිංහ ලියපු පොතක්.
1936 තමයි මාටින් වික්‍රමසිංහ මේක ලියලා තියෙන්නේ පව්කාරයට ගල් ගැසීම. ඊළඟට තව කෙටි කතා සංග්‍රහයක් තියෙනවා මේ මාටින් වික්‍රමසිංහ ලියලා මහාචාර්ය එදිරිවීර සාච්චන් තමයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට ඒකේ නම අපේ විත්ති. අපේ විත්ති එකේ තමයි ඔය කිරි කෑ හැටි. ඊට පස්සේ උපාසකම්මා වගේ ටිකක් පෙරහැර බැලීම නගරයට පැමිණි වැද්දා ඔය වගේ කෙටි කතා තියෙනවා ලස්සන පොතක්. මේව මහා ගණනුත් නෑ ළමයි මේ රුපියල් 175යි. ඉතින් අරගෙන කියවන්න පුළුවන්. මාටින් වික්‍රමසිංහ ලියපු තව පොතක් අපේ විත්ති. ඊළඟට තව එකක් මට පෙන්වන්න පුළුවන් වහල්ලු කෙටි කතා සංග්‍රහය. මේකත් මාටින් වික්‍රමසිංහ ලියලා තින්නේ. හරි. හරිද? එතකොට ඕවා මේ ඇවිල්ලා ලාංකීය කෙටි කතා කලාවේ තියෙන විශේෂතා සහ ලාංකීය කෙටි කතා කලාවේ තියෙන හොඳ يعني සාමාන්‍යයෙන් හොඳ ග්‍රන්ථ කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟට මිනිත්තුවක් ඉන්න. හරි. right. එතකොට ඔය මම පෙන්වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කෙටි කතා වලට උදාහරණ ටිකක්. හොඳේ? අපි තව ටිකක් ඉස්සරහට යන්නකෝ. කෙටි කතාවක් යනු සාපේක්ෂව කෙටි කාල වේලාවක් තුල කියවා නිම කළ හැකි කෙටි ගද්‍ය ප්‍රබන්ධ විශේෂයකි. ඔව්. දැන් කවදාවත් හිතන්න එපා මේ කොට කතාවක් තමයි කෙටි කතාවක් කියන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. හැබැයි සාපේක්ෂව කෙටි කතාවක් කියවන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් නව කතාවක් කියවන්න යනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් නවකතාවක් කියවීමට යන වෙලාවට වඩා අඩු කාලයකින් අපිට කෙටි කතාවක් කියලා ඉවර කරගන්න පුළුවන් කියලා. 17 වෙනි සියවසේ පැවති අසා සිටින්නන්ට කතාන්දර දීමේ සම්ප්‍රදාය තුලින් උපත ලැබූ අසා සිටින්නන්ට කතාන්දර කීමේ සම්ප්‍රදාය තුලින් උපත ලැබූ කෙටි කතාව නිශ්චිත තරිත ලක්ෂණ සමුදායකින් වෙන්කර දැක්විය නොහැකි තරම් පුළුල් නිර්මාණාවලියකට මාධ්‍ය වී තිබෙන සාහිත්‍ය ආකෘතිය. මුල් යුගයේදී කෙටි කතාව ප්‍රධාන චරිත කිහිපයක් පමණක් යොදා ගනිමින් එක් මූලික සිද්ධියක් නිරූපණය තුලින් කිසියම් එක් තේමාවක් විවරණය කිරීම අරමුණු කරගත්තේය. ඒ තුල නවකතාවට වඩා අඩු වශයෙන් සහ රචනාවක් තුලදීට වඩා වැඩි වශයෙන් කතා වින්‍යාසය, අනුනාදය, පුනරුක්තිය කියන්නේ එකම කරුණ නැවත කියවීම කියන එක. සහ වෙනත් ක්‍රියාශීලී ගුණාන්‍යයන් යොදා ගැනීම. කෙටි කතාව නවකතාවෙන් විශාල වශයෙන් දුරස් වුවද එහි නවකතාවට පොදු ශිල්ප ක්‍රම රැසක් යොදා ගැනීම. නවකතාවට වඩා කෙටි කතාව තුළ ඇක්ටිවිටීස් වැඩි. ක්‍රියාකාරකම් වැඩි. පට ගාලා චේන්ජ් වෙනවා මූඩ් එක. කියන්නේ එක එක ස්වරූපයන් මෙහෙම වෙනස් වෙනවා. දැන් මම මේක මේ කතාව උගන්වනකොට ඔයගොල්ලන්ට තේරුම් කරලා දෙනවා. එතකන් ඉවසලා ඉන්න. කෙටි කතාවකට තිබිය යුතු වචන සංඛ්‍යාව මෙපමණකයි සීමාවක් පනවා නැත. මෙච්චර වචන ගානක් තියෙන උනි කියලා එකක් නෑ. දැන් ඔය මුදියන්සි මාමා කියලා කෙටි කතාවක් තියෙනවා මාටින් වික්‍රමසිංහගේ පිටු 130 ගානක් 136ක් දුක තියෙනවා පිටු කෙටි කතාවක් පිටු 136ක් තියෙනවා. හරිද? කෙටි කතාවක් නව කතාවක් හෝ වෙන යම් සාහිත්‍ය කෘතියක් යටතට යමක් ගැනෙන්නේ එහි වචන සංඛ්‍යාව නොව වෙනත් පසුබිම් කාරණා මුල් කරගනිමින්. අන්නර මම අර කියව පොයින්ට් එක එනවා. ඒ කියන්නේ දිග කතාවක් නම් හරි කොට කතාවක් නම් හරි ඒක මනින්න ඕනි පිටු ප්‍රමාණයෙන් හෝ වචන ප්‍රමාණයෙන්. දැන් කියනවා මෙහෙම එකක්. මේ කෙටි කතාවක් නව කතාවක් හෝ වෙන යම් සාහිත්‍ය කෘතියක් යටතට යමක් ගැනෙන්නේ එහි වචන සංඛ්‍යාව නොවේ. වෙනත් පසුබිම් කාරණා මුල් කරගෙන වෙනත් සිද්ධාන්ත මුල් කරගෙන තමයි අපි ඒව නව කතාද කෙටි කතාද කියලා තේරුම් ගන්න. මේ හේතුවෙන් කෙටි කතාවක් ලෙස හඳුනා ගැනීමේ නිර්ණායක ශානරයන් රටවල් යුග මෙන්ම විචාරකයන් අනුවද වෙනස් වේ. එතකොට ඒ තේරුම් ගැනීමේ තියෙන නිර්ණායක ටිකක් තියෙනවනේ. ඒ නිර්ණායක ටික කාලෙන් කාලට යුගයෙන් යුගයට රටින් රටට වෙනස් වෙනවා. පැහැදිලිද? දැන් ගැඹුරින් තර්ක කරලා බැලුවොත් එහෙම 550 ජාතක පොත කියන්නේ මොකද්ද? කෙටි කතාවක් තමයි. කෙටි කතා සංග්‍රහයක් තමයි. නව කතාවක් නෙවෙයිනේ. 547ක් තියෙනවා කෙටි කතා. එහෙම තර්ක කරන්න පුළුවන් ඈ. විශ්වවිද්‍යාලේ ගියාම එහෙම ඕම තර්ක කරන්න පුළුවන්. තරිදු කියලා කෙනෙක් දාලා තිනවා good night sir කියලා. මම තාම අපි පන්ති ඉවර කරලා නෑ පුතා. පුතාට නිදිමතයිද? තරිදු good night කියලා දාලා තිනවා. right. මෙම ව්‍යුහයේ යොදා කෙටි කතාව තුලද ගද්‍ය ප්‍රබන්ධයේ අනිකුත් සාහිත්‍යාංගයන් තුල මෙන්ම හැඳින්වීම, ගැටුම අවස්ථාවට මඟ පෑදීම,
ගැටුම උච්ච වීම සහ ගැටුම निराකරණය යන අවස්ථාවලින් සමන්විත නාට්‍යමය ව්‍යුහය දැකගත හැකියි. ඔව්නේ. කෙටි කතාවක් තුල ගද්‍ය ප්‍රබන්ධවල තියෙන අනෙකුත් සාහිත්‍යාංගයන් තුල වගේම තියෙන හැඳින්වීමක් තියෙනවා. කතාව හඳුන්වන්න ඕනේ. ගැටුම් අවස්ථාවකට මඟ පාදන පොඩි වලියක් යනවා. ඒක බාහිර එහෙම නැත්නම් භෞතික ශරීර වශයෙන් සිද්ධ වෙන ගැටුමක් වෙන්නත් පුළුවන්. නැත්නම් හිත අතර වෙන ගැටුමක් වෙන්නත් පුළුවන් ඈ. ගැටුම උච්ච වීම, ගැටුම निराකරණය වීම. ගැටුම निराකරණයටපත් වෙන්නත් ඕනි කතාවදී. එතකොට මේ වගේ නාට්‍යමය ව්‍යුහය දැන් සාමාන්‍යයෙන් ඔය ගැටුම කියන එක ගැටුම හට ගැනීම, ගැටුමේ ආරම්භය, ඊට පස්සේ ගැටුමේ උච්ච අවස්ථාව, ගැටුම निराකරණය වීම මේවා තියෙන්නේ නාට්‍යවල. හැබැයි ඒ නාට්‍යයේ තියෙන ඒ ලක්ෂණේ මොකේ තියෙනවද? කෙටි කතාවෙත් තියෙනවා. අපිට වැසිකිළියක් උගන්වනකොට මම පෙන්නන්නම්. මෙම ව්‍යුහය යොදාගන්නේද නැද්ද යන්න කෙටි කතාවක දීර්ඝත්වය මත රඳා පවතුන ඇත. ඔව්නේ. කෙටි කතාව දිග නම් මේවා පාවිච්චි කර මේ පාඨකයාව ඉස්සරහට අරගෙන යන්න ඕනේ. නැත්තම් කම්මැලි වෙනවා කියවන්න. කම්මැලි කරන්න බෑ. නිදසුනක් ලෙස නූතන කෙටි කතාවල හැඳින්වීමක් කලාතුරකින් පමණක් දැකගත හැකි වන අතර කතාවේ අතරමැදි අවස්ථාවකින් කෙටි කතාව අරමුණු දැකගත හැකි වේ. දීර්ඝ ප්‍රබන්ධයේහි මෙන්ම කෙටි කතාවන්හිද ආඛ්‍යානය තුල ගැටුම් අවස්ථාව සහ ගැටුම් निराකරණය යන අවස්ථා දැකගත හැකිය. ඒ කියන්නේ ඉස්සර නම් කෙටි කතාව පටන් ගත්තා මෙන්න මේ විදිහට. මම නිකන් අහඹු ලෙස ගන්න නව කතාවක්. ඔන්න බලන්න නව කතාවක් පටන් අරගෙන තියෙන විදිය නව කතාවක් ඈ. මේකේ නම මගේ කුළුඳුල් පෙම්වතිය. මේක ලියලා තියෙන උපුල් ශාන්ත සන්නස්ගලස. මේක සර් මට දීපු gift එකක් ලියලා තියෙනවා අසක් කරලා තියෙනවා. right. මම කියවන්නම් නිකන් ඒක පටන් අරන් තියෙන විදිය. හොඳේ. මම පිස්සෙක් වෙමි. පළවෙනිම පිටුවේ මේ. මම පිස්සෙක් වෙමි. ඔබ යමෙකුට පිස්සායයි කියන්නේ නම් මම එවැනි පිස්සෙක් වෙමි. ඔබ යමෙකුට කාලකන්ණියායයි කියන්නේ නම් මම කාලකන්ණියෙක් වෙමි. ඔබ යමෙකුට මූසලයායයි කියන්නේ නම් මම මූසලයෙක් වෙමි. ඔබ යමෙකුට හොරායයි ගරහන්නේ නම් මම හොරකමට ඇබ්බැහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියායයි කියන්නේ නම් මම කුපාඩිකමට සූදානමින් සිටිමි. ඔබ යමෙකුට වනචරයායි නිඳා කරන්නේ නම් මම වනචරකමට ප්‍රිය කරමි. ඒ අනුව මම සදාචාර විරෝධී වන්නෙමි. මම විනය කඩන්නෙමි. මම බිය නොවෙමි. ඔබ මට දැන් පිස්සායයි කියනු ඇත. මම බෙහෙවින් සතුටටත් උද්දාමයටත් පත් වෙමි. මම මගේ පිස්සුවට ප්‍රේම කරමි. ඔබ ප්‍රිය කරන කිසිවෙකුට මා ප්‍රිය නැත. ඔබ විටක අප්‍රිය කරන දෙයට මම ප්‍රිය වෙමි. සමාජයේ මා ආසම කරන දේ සියල්ලම මට තහනම්ය. ඒ නිසා මට ප්‍රිය දේ තහනම් කළ සමාජයට මම වෛර කරමි. මේ තහංචි සියල්ලම කඩා සුණු විසුණු කළ යුතුය. මේ මමය. මා ඔබ පිළිපැදීමට සූදානම් නැත. මා තලන්නට, පෙලන්නට, පීඩා කරන්නට, මා ආසම දේ තහනම් කරන්නට දමා ඇති සදාචාර නීති කිසිවක් මා පිළිපදින්නේ නැත. මම විඩේ කඩ කරමි. නීති බිඳ දමමි. ඔබ ප්‍රේමයයි කියන දේ මට ප්‍රේමය නොවේ. ගැහැණු සමග කරන කායික කුපාඩිකම් මට හුරු නැත. මම කිසිදා ගැහැණියක සමග නිදිවැදුණු පිරිමි ළමයෙක් නොවෙමි. එහෙත් මම ඒට ආසා කරමි. දැන් මේ සියලු චර්යා සමුදායන් පීඩිතව සිටින මම මේ වන විට මහනුවර ධර්මරාජ බෞද්ධ පාසලේ උසස් පෙළ ජීව විද්‍යාංශයේ ගුණබර ශිෂ්‍යයෙක් වෙමි. ඔබට අනුව මම සදාකාලික නිවැරදි කරගත නොහැකි වරදක පැටලී සිටිමි. කවදාකවත් මේ වරද නිවැරදි විය යුතු නැත. මේ වරද කවදාක හෝ නිවැරදි වූහොත් මම සියදිවි නසා ගන්නෙමි. මා මේ කරන වරදේ බැඳීමට මට අවසර නොමැතිනම් මට ජීවත් වීමෙන් පළක් නැත. දැන් බලන්න මේ චරිතය හරිද? ගොඩනගන විදිය එයාගේ සිතුම් පැතුම් ගැන කියනවා. ඒ චරිත ගැන හිතන්න එපා. ඒ චරිත අපට දාලා නැහැ නේ මේ කතාව ඉන්න කෙනෙක් නේ. ඒ චරිත ගැන හිතන්න. එයා හිතන දේවල්, එයා සමාජය ගැන හිතන දේවල්, එයාගේ ඉස්සරහින් ඉන්න කට්ටිය ගැන එයා හිතන දේවල්, එයාගේ සිතුම් පැතුම්, එයා ජීවත් වෙන්න කැමති විදිය, එයාගේ පාසල, එයා ඉගෙන ගන්න විෂය මාලාව පොඩි හැඳින්වීමක් තියෙනවා. හරිද? හැබැයි බලන්න මම ගන්නවා කෙටි කතාවක් නිකන් අහඹු ලෙස තෝරාගත් එකක්. පව්කාරයට පව්කාරයට ගල් ගැසීම. අපි ඒකේ ගමු මට නිකන් හිතන එකක් ගන්නම්මා. දැන් ඉතින් මෙහෙම මූලාශ්‍ර අරගෙන උගන්වන්න ඕනි නැත්තම් වැඩක් නැහැ.
මම ගන්න පිටු පෙරලෙන්නෙත් නෑ ළමයි. කාලෙකින් දිගෑරියේ නෑ පොතේ ඒකයි වැඩි. මේක නම බේගල් ඈ. මම පළවෙනි පිටු කියවන්න. ඔන්න බේගල් එනවා. අද හොඳ බේගල් ටිකක් අහගන්න පුළුවන්. මේ වචනේ ගිලිහුණේ කෝපි කඩේක දිග බංකුවක් උඩ වාඩි වී වුන් ගැමියන් 5 දෙනෙකු අතුරින් එකෙකුගේ කටිනි. මම පාඨශාලාවෙන් ගෙදරවිත් පොත් ගල් ලෑල්ලත් මේසේ උඩ තබා කෑම් මේසේ ළඟට දිව්වෙමි. කැවුම් පෙති දෙකකුත් ඉදුණු කෙසෙල් ගෙඩියකුත් සහිතව තව පීරිසයකින් වැසූ තසිමක් එහි විය. පුටුවෙහි වාඩි වී කැවුම් පෙත්තක්කා අනෙක් කැවුම් පෙත්ත අතර ගනිත්ම මගේ නංගී පීරිසයක දබරලද තේ කෝපයක් ගෙනවිත් මේසේ උඩ තබා යන්ට හැරුණාය. ලෝරා උඹට කැවුම් කෑල්ලක් ඕනිද? අසමින් මම සොහොයුර දෙස බැලුවෙමි. මට එපා මං කෑවා. කියමින් නෑ නැවතත් යන්ට හැරුණාය. ඉඳා මේ කෑල්ල කාපන්. කියමින් මම කැවුම් කෑල්ලක් දික් කළෙමි. ඈ වටපිට බලා මාහර අන් කිසිවෙකු නොසිටි බැවින් කැවුම් කෑල්ල ගැනීමට අත දික් කළාය. මම ඈට සරදම් කරමින් කැවුම් කෑල්ල මගේ කටේ උබාගෙන සිනාසෙන්ට විමිගෙන ඉඳා මේ කෑල්ල කාපන් කියලා ගන්නකොටම ඩක් ගාලා අරගෙන කටේ දාගන්න. අසරණ සොහොයුරිය මා කෙරෙහි උරණම හඬමින් මෑණියන් වෙතට දිව ගියාය. තේ වතුර කෝප්පය උගුර දෙකට බී සෙල්ලමට දුවන්නට සූදානම් වූ විට මෑණියෝ දිවවිත් මා කාමරයට ඇදගෙන ගොස් පොල් තෙත් ටිකක් අතරගෙන මගේ හිසෙහි ගැල්ලුවාය. මූ ඉහත ජාතියේ ගෝනුස්සෙක් කියලා ඉඳලා තියෙනවා තෙල් ගානට මෙච්චර කම්මැලි. අපි වගේ. හරිද? ඉතින් දැන් මේක නිකන් මෙහෙම එකපාරට නිකන් මෙහෙම උඩින් පාත් වුණා වගේ ගතියක් නැද්ද? ඒ කියන්නේ දැන් කියනවා ඔන්න බේගල් එනවා. දැන් අපි බලනවා යකෝ මොකද්ද මේ කියන්නේ? තේරෙන්නේ නැහැ. අරක බලන්න මා පිස්සෙක් වෙමි. මා ඔහොම කියාගෙන යනවනේ. ඒක පොඩි හැඳින්වීමක් තියෙනවා. පොඩි පටන් ගැනීමක් තියෙනවා. මේකේ මෙලෝදියක් තේරෙන්නේ නැහැ මේ. දැන් ඔන්න ඊළඟ තව කෙටි කතාවක් කියන්නම්. කිරි කෑ හැටි මේක අහලා තියෙනවා. ඒකත් මාටින් වික්‍රමසිංහගේ එකක් තමයි. පටන් ගන්න විදිය ඔන්න. යසෝමා මට අද වෙනදාට වඩා කලින් කන්තරුවේ වැඩට යන්න තියෙනවා. මේ මම අද කොළඹින් දවල් බත් කන්නම්. ඊ කන්නාඩිය ළඟට වී ටයි පටිය බෙල්ලේ බඳමින් සිටි කුමාර ගුප්ත කීවේය. දැන් එකපාරට සිද්ධියකින් පටන් ගන්නවා. එකපාරට එක සීන් එකකින් දා පටන් ගන්නවා. ඉක්මනට කැමරා එක ලෑස්ති කරලා දෙන්න පුළුවනි. කාලේ යන්න දී කිරිත් තියෙනවා. යසෝමා කීවාය. කොයින්ද කිරි? අසු කුමාරගුප්ත තමා අසල වූ පුටුවෙහි වාඩි වී කලිසම අතර ගත්තේ. අම්මා එවා තිබුණා. එහෙනම් කිරි හොඳට ඇති. ටිකක් කන්න ඕන. කුමාරගුප්ත සන්තෝෂයෙන් කීය. දැන් අරකේ තිබ්බ අර නවකතාවේ තිබ්බ ලක්ෂණය මේකේ නැහැ කියලා ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ. පැහැදිලිද? මම මේ තුන පැත්තකින් තියනවා දැනට. එතකොට අර හැඳින්වීම කියන එක හරිද? හැඳින්වීම කියන එක මුල් කාලේ කෙටි කතාවල තිබ්බට පහු කාලීනව ඒවැය තිබ්බේ නැහැ. මෙව ව්‍යුහය යොදාගන්නේද නැද්ද යන කෙටි කතාවක දීර්ඝත්වය මත රඳා පවතිනද ටක් ගාලා ඉවර වෙනවා නම් ආය අමුතුන් විස්තර කියන්න ඕනේ. කෙලින් මේ අවදාළ සිද්ධියෙන් පටන් ගත්තාම හරි. නිදසුනක් ලෙස නූතන කෙටි කතාවල හැඳින්වීමක් කලාතුරකින් පමණක් දැකගත හැකි වන අතර කතාවේ අතරමැදි අවස්ථාවකින් කෙටි කතාව අරමුණු දැකගත හැකි වේ. දීර්ඝ ප්‍රබන්ධයන්හි මෙන්ම කෙටි කතාවන්හිද ආඛ්‍යානය තුළ ගැටුම් අවස්ථාව සහ ගැටුම් නිරාකරණය යන අවස්ථා දැකගත හැකිය. කෙසේ නමුත් බොහොමයක් කෙටි කතාවන් අනපේක්ෂිත අන්දමින් සිටීමේ අවකාශයක් විවර කරමින් අවසන් කරනු දැකගත හැකිය. ඔව් අනපේක්ෂිතයි. හොඳේ අවසානයේ තේරෙන්නේ නැහැ. සමහර අපිට බයින්ඩ් හිතනවා මොන රෙද්දක්ද මේ යකෝ අවසන් කරලා නැහැ නේ. මොකක්ද උනේ අරයට මොකද උනේ අරයා මැරුණාද? අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. ඒක තමයි සාහිත්‍යයේ තියෙන ලක්ෂණي. සමහර ෆිල්ම් බලුවම අපිට කේන්ති යනවා නේද? මොකක්ද අප්පා ඒ දෙන්න එකතු වුණාද මැරුණාද දුෂ්ටයාද අරු හිරේ ගියාද මිනී වලින් නැගිට්ටද අපි දන්නේ නැහනේ. ඒක තමයි සාහිත්‍යයේ තියෙන ලක්ෂණي. අවසානය ප්‍රේක්ෂකයාට බාර කරනවා. ඕගොල්ලෝ කැමති දෙයක් හිතා ගන්න. පොඩි මල වැල්ලක් එනවා නේද එතකොට? ඒක තමයි සාහිත්‍යයේ තියෙන ලක්ෂණي. සාහිත්‍ය රහයි කියන්නේ ඒකනේ. මේ මම නතර කරේ කොහෙද? ඔව්. කොළම නතර කරුද නේද? ආව්. බොහොමයක් කෙටි කතාවන් අනපේක්ෂිත අන්දමින් සිටීමේ අවකාශයක් ඉවර කරමින් අවසන් කරනු දැකගත හැකිය. එසේම බොහෝ කෙටි කතා උපදේශයක් හෝ පණිවිඩයක් ලබා දීමෙන් තොරව අවසන් වන අයුරුද නිරීක්ෂණය කළ හැකිය. නව කතාවක නම් උපදේශ පණිවිඩ දෙනවා. කෙටි කතාවක එහෙම එකක් දෙන්නේ අපිට හිතා ගන්න කියලා ඉඩ අරිනවා. කවර සාහිත්‍යාංගයක වුවද ලක්ෂණ තීරණය වන්නේහි පරම බලධාරියා වන නිර්මාණකරුවාගේ සිතැඟි අනුවය. ඔව් ඉතින් ඒ නිර්මාණයේ තියෙන ලක්ෂණ ඒක තීරණය වෙන්නේ නිර්මාණකරුවාත්. අතේ තමයි ඒක තියෙන්නේ.
යන්න කෙටි කතාවටද වළංගු වේ. කෙටි කතාව යනු නවකතාව තරම් සංකීර්ණ වූ සාහිත්‍යාංගයක් නොවේ. ඇත්ත. ඒක සංකීර්ණ වූ සාහිත්‍යාංගයක් නොවේ කියන එක අපිට තේරෙනවනේ. කෙටි කතාවක් සාමාන්‍යයෙන් එක් සිද්ධියක් මුල් කරගනි. මරු වැඩක් මතක් වුණා. මම නිකන් ගන්නම් මෙන්න මේ මඩොල් දුව කියන පොත. මේ පොත ඔයගොල්ලෝ අහලා ඇතිනේ. දැන් අර මං ඉස්සලා කියපු කෙටි කතා උදාහරණ දෙකම මාඩින් වික්‍රමසිංහ ලියපුවානේ. ඔන්න බලන්න මඩොල් දුව පටන් ගන්න හැටි. මඩොල් දුව කියන නවකතාව. පළමුවන පරිච්ඡේදයේ පල්හොරු. අර්ග පටන් ගත්තේ යසෝමා මම අද වෙනටද වඩා වේලාසිතින් ඔෆිස් යනවා කන්තෝරු යනවා. එහෙමනේ මේ බාන්න හඳුන්වගෙන යන විදිය. අම්මා මැරෙන විට මගේ වයස අවුරුදු 7කට වැඩි නොවී යයි මගේ තාත්තාත් සමහර විට කුඩම්මාත් කියනුමා අසා තිබේ. අම්මා මැරුණු දවසේ තාත්තාත් නැන්දාත් තවත් නෑනුත් හැඬු සැටි මට මතක් කළ හැකිය. එදා මා හැඬුවේ තාත්තාත් අනික් නෑනුත් හඬන්නට වූ බැවිනි. නැන්දාමා වඩාගෙන මිදුලට බැසමා පරක් කරන විට ගැහැණුන් කිහිප දෙනෙකු අනේ අම්මා නැති දරුවා යයි කියමින් මගේ ඔළුව අතගා මගේ මුහුණ බලා ගිය සැටි මට අමතක නොවිය. පැහැදිලිද? නවකතාව පටන් ගන්න විදිහ වෙනස්. හරිද? එතකොට මේ පොඩ්ඩක් ඉන්න. right. මේ එතකොට මේ කෙටි කතාව කියලා කියන නවකතාව තරම් සංකීර්ණ සාහිත්‍යාංගයක් නෙවෙයි. කෙටි කතාවක් සාමාන්‍යයෙන් එක් සිද්ධියක් මුල් කරගනි. තනි කතා පුවතක් පමණක් එහි ඉදිරිපත් කෙරෙන අතර චලිත සුළු ප්‍රමාණයක් යොදා ගනිමින් කෙටි කාල සීමාවක සිදුවන සිදුවීම් ආවරණය කෙරේ. නූතන කෙටි කතාව අසා සිටින්නන්ට කතාන්දර කීමේ සම්ප්‍රදායන් ජනකතා සහ උපමා කතා වැනි කෙටි උපදේශාත්මක කතා කලාවන් සහ සාහිත්‍යමය රචනාවන් වෙතින් බිහි වූවක් බව සිතිය හැකිය. මේ සියලුම සාහිත්‍ය සම්ප්‍රදායන් සිය තේමාව පණිවිඩය කරා ෂණිකව එළඹිය හැකි ඉක්මන් කතා වින්‍යාසයක් යොදාගනු පෙනේ. මේ සියලුම සාහිත්‍ය සම්ප්‍රදායන් තේමාව පණිවිඩය කරා ඉක්මනින්ම යන්න පුළුවන් විදිහක් දක්වනවා කියලා අපිට තේරෙනවා. කෙටි කතා කලාවක තියෙන ලක්ෂණ මේවා නම් පාඩම් කරගන්න ඕනි ඈ. එක් ප්‍රධාන සිද්ධියක් ප්‍රස්තුත වීම. එක් ප්‍රමුඛ චරිතයක් හෝ චරිත කිහිපයක් එම සිද්ධිය පෝෂණය කිරීම. පරිකල්පනය කියලා කියන්නේ හිතලා ලියන එක. දැන් මම මේක කලින් කියලා තියෙනවද කියලා මට මතක නැහැ. අද හවසාර මලීෂ ආවනේ මේ අපේ ක්ලාස් එකට. එතකොට මලීෂ මට ඉල්ලීමක් කරා එයාගේ YouTube channel එකේ එයා කරන වීඩියෝස් වල ස්ක්‍රිප්ට් එක මට ලියන්න කියලා. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක ලියන වැඩේට මුලින්ම පාවිච්චි කරන ස්ක්‍රිප්ට් එකේ කෑල්ලක් මම ලියාගෙන යන නව කතාවකක් තියෙනවා මේ කොටස. මම නිකන් ඕගලන්ට මේ කොටස කියන්න මම මේ කියන්නේ මේ මහා ලොකු මම මේ ලියන කෙනෙක් එහෙම නෙවෙයි. හැබැයි ඉතින් මම ලියන ඒවා සාමාන්‍යයෙන් ලිව්වොත් පළවෙන්නේ නැතුව තින්නෙත් නෑ. මගේ ඊළඟ ගීතය හර්ෂණ දිසානායකත් එක කරන එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ඒක ඉතින් ඒක මට එක අතකින් ලොකු සතුටක්. මොකද මම මේ ඉන්න වයසත් එක්ක මට හම්බ වෙන අවස්ථා අනිත් අයට හම්බ වෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් මට ඒක ගැන පොඩි සතුටක් තියෙනවා. නවීන් කියනවා සර්ගේ වැඩ නම් සුපිරි තමයි. thank you. right දැන් බලන්න මම මේ කියන්නේ පරිකල්පනයක්. හොඳේ. මේක මම Facebook එකේ ලියපු එකක්. හොඳේ. පේනවා ඇති. මේකට මම පාවිච්චි කරපු ෆොටෝ එක අර මේ ළඟදී ආපු සින්දුවක් චන්ද්‍රාපායන කියන චන්ද්‍රාපායන කියන සින්දුවේ වීඩියෝ එකේ තිබ්බ ෆොටෝ එකක් වීඩියෝ එකට අදාළ ෆොටෝ එකකට තමයි මම මේක ලිව්වේ. එතකොට මේක මම පළ කරලා තියෙන්නේ මැයි මාසේ 22 වෙනිදා Facebook එකට පළ කරලා තියෙන්නේ මැයි මාසේ 22 වෙනිදා. ඉතින් මේ මම දැන් පරිකල්පනයේ ලියලා තියෙනවා. හොඳේ. හිතලා මම ලියලා තියෙන්නේ කවුරු හරි ගෑල් ළමෙක් ගැන හිතලා. මම මේ ගෑලම දැකලවත් නැති වෙන්න පුළුවන්. මගේ මනස ඇඳිච්ච චිත්‍රයක් වෙන්න පුළුවන්. මම ඒකට ලියලා තියෙනවා මෙන්න මෙහෙම. පොඩි කැලලක් ඔබට මම ඇබ්බැහිව ආලය කළෙමි සූර්ය මහෝදයේ සිට සූර්ය විප්‍රයෝගයේ දක්වා. සූර්ය මහෝදය කියන්නේ ඉරේ නැගීමේ සිට සූර්ය විප්‍රයෝගයේ දක්වා ඉර බැසීම දක්වා ඔබ පිළිබඳ සිතුවෙමි. ඒ මතුද නොව හීන ඇහිදින තුන්රෑ පුරාවටද ඔබ ගැන හීන මමත් සිත්තම් කළෙමි. නමුත් ඔබ මට ඇබ්බැහි නොවුණු වගේ මම දනිමි. ඔබ මට ඇබ්බැහි විය යුතු නැත. මා ඔබට මෙන් ඔබ මට ආලය කළ යුතුත් නැත. නමුත් මාතරම් මෙලොව හුස්ම ගන්නා කිසිම ප්‍රාණියෙක් ඔබට ආලය නොකරන බව
සිහි තබා ගනු මැන. අප්‍රකාශිත ප්‍රේමයක් ගැල්ලමීට. දැන් මං ඒක ලියලා තියෙන්නේ මොකක් හරි දිහා බලාගෙනද? නෑ මං ඒක හිතලා ලියපු එකක්. පරිකල්පනය කියන්නේ අන්න ඒක. කතා වින්‍යාසය. කතා වින්‍යාසයක් තියෙනුනේ ආරම්භයේ සිට අවසානය දක්වා ගලා යාමක් තියෙන්න ඕනේ. සම්පින්ඩණය. එහෙ මෙහෙ විසිරලා තියෙන්න බෑ කතාව. එක කතාවක් ඇතුලේ තියෙන්න ඕනේ. සුසංවිධිතභාවය ආරම්භයේ ලියන කරුණු, මැද හරියේ ලියන කරුණු, අවසානයේ ලියන කරුණු, නිගමනය ඒවා තියෙන්න ඕනේ හරියට. අවධානයෙහි ඒකීයතාව. කෘතිය කියවන කෙනාට සාහිත්‍ය නිර්මාණයේ කියවන කෙනාගේ ඔළුවේ කතාව ගැන හරි අදහසක් තියෙන්න ඕනේ. කියවල ඉවර වෙනකොට. ඒක කරන්න ඕනේ පාඨකයා. කතාව එහෙම දුවවල හරියන්නේ නැහැ. එක තැනක එක ලයින් එකේ තියාගෙන යන්න ඕනේ. ඒකට ඕක තමයි කෙටි කතාවේ තියෙන සරල ලක්ෂණ ටික. දෘෂ්ටි කෝණය. කෙටි කතා කරුවෙකු හෝ නවකතා කරුවෙකු හෝ තම නිර්මාණය පාඨකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා තෝරා ගන්නා දෘෂ්ටි කෝණ සිව්ව දෑරුම් බව විචාරකයෝ පවසති. දෘෂ්ටි කෝණ හතරක් තියෙනවා. 1. උත්තම පුරුෂ හෙවත් ම ශබ්දකාරක දෘෂ්ටි කෝණය first person. උත්තම පුරුෂ නිරීක්ෂක first person observer. ඒ කියන්නේ මම කියලා කෙනෙක් කතාව ඇතුලේ නැහැ. මම කියන කෙනා කතාවේ පිටේ ඉඳන් කතාව කියන. එයා එහෙම ගියා, එයා ආරයත් කියාවලුනා, ඒ දෙන්න පන්සල් ගියා. මම කියලා කෙනෙක් ගැන කියවෙන්නේ නැහැ. මම කියලා කෙනෙක් කතාව කියන. ඊයරන කතාව ඇතුලේ චරිතයක් නෙමෙයි මම. කතෘ නිරීක්ෂක. කතුවරයාව නිරීක්ෂණය කරනවා තව කෙනෙක්. ඉතින් මේ වෙලාවේ සංකීර්ණ කතා මේවා. සාර්ව දෘෂ්ටික කතෘ හෙවත් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. omniscient author. අපි කියන ඔකට බහුවාත්ම කතනය කියලා. කියන්නේ එක එක කට්ටිය විතර කතාව කියලා යනවා මෙහි. එහෙමත් තියෙනවා. හොඳයි. එතනින් පස්සේ අපි එනවා කේ ජයතිලක ගැන කතා කරන්න. අයියෝ මේ කේ ජයතිලක මේ පිතාමහ කියන පුත මං ගාව දිනවා කාර් එකේ. මට දැන් යන්න බෑ. යන්න විදියක් නැහැ. එතනට නැත්තම් මට ඒක පෙන්වන්න තිබ්බා. අනිත් පොත් දෙක නම් මං ගාව නැහැ. දිනසටහන් කියන එක මං ගාව තිබුණා නැති වෙච්ච පොතක්. අනිත් පොත් ටික නම් තියෙනවා. මේ ආනේ මේ කේ ජයතිලකේ ඔක්කොම පොත් ටික නම් මං ගාව නැහැ. මේ සාමාන්‍ය සැලකුතු මට්ටමින් තියෙනවා. අපි බලමු. කේ ජයතිලක යනු සිංහල සාහිත්‍යයේ සුවිශේෂී කෙටි කතා කරුවෙකි. 1926 6 වෙනි මාසයේ 27 වන දින නැත්නම් ජූනි 27 වන දින උපත ලැබූ මෙතුමා රදාවාන පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලද මෙතුමා සෝත්සාහිකව සතතාභ්‍යාසයෙන්ම භාෂා පිළිබඳ පරිචයක් ඇති කරගත්තේ. තමන්ගේ උත්සාහයෙන් තමන්ම නිතර අභ්‍යාස කරලා භාෂා පිළිබඳ පරිචයක් දැනුමක් ඇති කරගත්ත කෙනෙක්. පසුව ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියද දිනාගත්තේය. කේ ජයතිලකගේ මුල්ම කෙටි කතා සංග්‍රහය වන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතාය. කොට කේ ජයතිලකගේ කෙටි කතා මම දීලා තිනවා පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා. එකගේ අවුරුද්ද නොනිමි සිත්තම සහ තවත් කෙටි කතා. නොනිමි සිත්තම නෑ. නොනිමි සිත්තම තිබ්බා වගේ මතකයි. මෙදි ළඟම තියාගෙන හොයනවා. මේක තමයි නොනිමි සිත්තම කියන්නේ. නොනිමි සිත්තම තවත් කෙටි කතා අතීරණය කටු සහමල් පරාජිකයෝ චරිත තුනක් මේ තියෙන චරිත තුනක්. චරිත තුනක් පුංචිරාලගේ මරණය රාජපක්ෂ වලව්ව ඒක දැනට සම්බන්ධ නැහැ. දෙලොවට නැති අය පිතාමහ තිබ්බ මංගාව. පියා සහ පුතු අප්‍රසන්න කතාව අදිෂ්ඨානයේ කාලෝ අයන්තේ මායා මාලිගා මනක් කල්පිත වාර්තාවක් හෙවත් ආර්ධ නව කතාවක් මහල්ලෙකුගේ ප්‍රේම කතාවක් මතු සම්බන්ධයි එකකුගේ අවුරුද්ද වජිර පබ්බත ඔන්නෝවා. ළමා කතා තිනවා ඉස්සරහා බලන්නෝ පුංචි වලාකුළ සහ පුංචි පුතා ඉරුණු බලාලා ඩුන් කතන්දර පුතා අයියයි නංගි ඔරලෝසුවා සහ ලස්සන ළමයි වන සටන අමුතු කතා රුවන් කුමාරි. ඉතින් ඔය විදිහට තමයි මොකක් ගැනද අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කේ ජයතිලක ගැන සහ ලෝක නව කතා කලාව ලාංකීය නව කතා කලාව ලෝක කෙටි කතා කලාව ලාංකීය කෙටි කතා කලාව සහ වර්ධනය විකාශනය කියන කාරණා ගැන අපි දැන් කතා කරන්න පටන් ගන්නවා අපට වැසිකිළියක් කියන කෙටි කතාව. right හැමෝගාම අච්චුපත තියෙන නිසා මං ඉස්සෙල්ලාම මේ අර කහ පාට කොටස අච්චුපතේ තියෙන ඒකත් මම කියවන්න. බලමු. සිංහල සාහිත්‍ය වංශයේහි සුවිශේෂ කෙටි කතා කරුවෙකු ලෙස විචාරක අවධානය දිනාගත් කේ ජයතිලක මහතා කිරිඳිවල රදාවානයේදී කිරිඳිවල තියෙන මේ අවිස්සාවලෙන් හැපැත්තේ ගම්පහ පාරේ 1926 6/27 දින උපත ලබා ඇත. රදාවාන පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු සෝත්සාහයෙන් පාලි භාෂාව පිළිබඳවද මනා පරිචයක් ඇති කරගත්තේය. පසුව හෙතෙම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද දිනාගත්තේය. කේ ජයතිලකගේ මුල්ම කෙටිකතා සංග්‍රහය වන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටිකතා කෘතියයි.
සර් පේන්නේ මාව පේන්නේ නැද්ද? අච්චුපත පේන්නේ නැහැ කියලාද කියන්නේ? අච්චුපත මම ඩිස්ප්ලේ කරලා නැහැ ළමයි. අච්චුපත ඕගොල්ලෝ ගාව තියෙනවා. අනිත් එක අච්චුපත මට ෆොටෝ ගහලා ඕගොල්ලන්ට පෙන්වන්න බැහැනේ. ඒ කියන්නේ ඒකට පෙන්වන්න ෆොටෝ එකක් ගහලා පෙන්වන්න පුළුවන්. මං කියන්නේ ඒක පෙන්වන්න එක හරි නෑනේ. මොකද අච්චුපතනේ මම උපුට ගන්නේ. ඒ නිසා ටියුට් එක නෙවෙයිනේ. ඒකයි. අච්චුපත බලා ගන්න ඕගොල්ලෝ. ඔව්. කේ ජාතිලකගේ මුල්ම කෙටි කතා සංග්‍රහය වන්නේ පුනරුත්පත්තිය සහ තවත් කෙටි කතා කෘතියයි. මෙම කෙටි කතා සංග්‍රහය පළවන්නේ 1955 වසරේදීය. එකගේ අවුරුද්ද නොනමි සිත්තම සහ තවත් කෙටි කතා අතීරණය වජිර පබ්බද කටු සහමාන මෙතුමාගේ සෙසු කෙටි කතා සංග්‍රහ අතර වෙයි. පුංචිරාලගේ මරණය රාජපක්ෂ වලව්ව මත සම්බන්ධයි මායා මාලිගා කාලෝ අයන්තේ චරිත තුනක් දෙලොවට නැති අය පරාජිතයෝ පිතාමහ වැනි නවකතා රැසක්ද නිර්මාණය කළ කේ ජයතිලක අතුරින් චරිත තුනක් පිතාමහ පුංචිරාල මත සම්බන්ධයි යන නවකතා සඳහා රාජ්‍ය සම්මාන හිමි කරගෙන ඇත. ඉස්සරහා බලන්නෝ පුංචි වලාකුළ සහ පුංචි පුතා ඉරුණු බලාලා ඩුන් කතන්දර පොත අයියයි නංගි ඔරලෝසු ආසා ලස්සන ළමයි වනසටන අමුතු කතා රුවන් කුමාර යන කෘති කේ ජයතිලකයන් අතින් බිහි වූයේ ළමා පරපුර වෙනුවෙනි. සාහිත්‍ය විචාර දර්ශනවාද ස්වකීය අත්දැකීම් සහ නිර්මාණකරණය බඳු ශේෂ්ත්‍රයන් සඳහාද ග්‍රන්ථ රැසක් රචනා කර ඇති මෙතුමා ලේඛකයෙකු එක්වරක් පමණක් පිදුම් ලබන සාහිත්‍ය රත්න සම්මානයෙන්ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පිරිනමන සාහිත්‍ය සූරී සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. අපට වැසිකිළියක් මෙතුමාගේ නොනිමි සිත්තම සහ තවත් කෙටි කතා යන කෙටි කතා සංග්‍රහයෙන් නිර්මාණය කිමේදී අපට වැසිකිළියක් කතාව තියෙන මුල් කෘතිය තමයි මේ තියෙන නොනිමි සිත්තම සහ තවත් කෙටි කතා. මම කියන්නම් අපට වැසිකිළියක් තියෙන කීවෙනි කතාවටද කියලා. මෙන්න බලන්න. පළවෙනියටම තියෙන අපට වැසිකිළියක් කියන එක. හරි. මෙන්න තියෙන මුල් කෘතිය. මම අච්චුපත එකම කියවගෙන යන්න. අපි බලමු. ඔන්න දැන් අර නවකතාවක් පටන් ගන්න විදිහට නෙවෙයි කෙටි කතාවක් පටන් ගන්න ඔන්න ඒකට උදාහරණ. එක සිද්ධියකින් දා පටන් ගන්න. අක්කා කුරක්කන් වංගෙඩියට මා වාඩි කරවා ගත්තේ මොනතරම් වෙහෙසක් ගැනීමෙන් ඉක්බිතිවද? හෙට උදේට කුරහන් රොටි ටිකක් හදන්න කුරහන් ටික අඹර ගන්න උදව් වෙනවද මල්ලි? ඈ උදේ මගේ නැසුවාය. මේ උදේම කුරහන් අඹරන්න පුළුව නෑ. දවල් වෙලා එන්න. මම කීමි. මා එසේ කීවේ ඒ වේලාවට ඇගේ ඉල්ලීම මගහැරීමේ චේතනාවෙන් විනා පසුව සහභාගී වන අදහසකින් නොවේ. අපිත් සාමාන්‍යයෙන් ලිස්සලා යනවා නේද? දැන් මගේ අතින් වෙනවා හිතලා කරන එකක් නෙවෙයි. යාළුවෝ එහෙම කතා කරනවා. දැන් අදත් මගේ මං අඳුරන අක්කා කෙනෙක් අතන මෙයා ඉන්නේ කටාරවල. දැන් මට පෙරේදා කෝල් කරා මං කිව්වා මං විනාඩි 5කින් ගන්නම් අක්කා කියලා මං තිබ්බමයි දැන් අත කතා කරලා කියනවා මල්ලි ඔයාගේ විනාඩි 5 රබර්ද? තාම විනාඩි 5 ආවේ නැද්ද කියලා මං කිව්වා නේ එක දිගට වැඩ කියලා ඉතින්. ඒ වගේ අපි ලිස්සලා යනවනේ සමහරලාට. දැන් මම නම් ලිස්සන්නේ සාධාරණ හේතුවක් එක්ක පන්ති එක. හරි මොනක් හරි වැඩක්. මාසෙ කියන්නේ කොහොමද අපිට වැඩ වැඩිනේ මොකද අලුත් මාසෙ ටියුට් දෙන්න ඕනේ අනම්මනම් කතන්දර තියෙනවනේ. ඉතින් කොහොම හරි මේ ඔන්න මෙයත් එහෙම එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අයට මේ ගැන මතක නැති වී යතයි හෝ වෙනත් අයක උදව් කරගෙන ඒ කරගනු ඇතයි මා බලාපොරොත්තු වූ නමුත් දවල් යලිත් ඒ ගැන මතක් කළාය. අනේ දැන් නම් හරි දාඩිය යක්කේ හවස අඹරමු. උදේ කිව්වහම උදෙත් බෑ කිව්වා. දවල් කිව්වහම දවලුත් බෑ කිව්වා. දැන් ඉතින් හවස වෙලානේ. දැන්වත් ඉතින් වරෙන්. සවසත් ඈ කරදරේ කරගෙන ආවාය. කරදරේ ගෙන ආවාය. මුන්නවදයක්ද මන්ද මේ ගෙදර මං විතරද කුරහන් අඹරන්න ඉන්නේ. මට බෑ. මට වැඩ තියෙනවා. ඕනේ කෙනෙක් එක අඹරගන්න. ගෙදර අයියලා අක්කලා නංගිලා මල්ලි ඉන්න නම් එහෙම ඔය වගේ දෙපස් ඕනි තරම් ඇහෙනවා ඇති ගෙදර නේද? ඇයි මල්ලි එහෙම කියන්නේ? අසනීපෙන් ඉන්න අම්මට පුළුවන් ද ඕව කරන්න? පොඩි මල්ලි නංගි හිටියට ඒ පොඩි උන්ට පුළුවන් ද දෙපාරක්වත් වංගෙඩිය කරගන්න. එහෙනම් කුලීකාරයෙක් හොයාගනින්. මට බෑ බෑ කිව්වොත් බෑ. පොඩි තර්ජනය පොඩි ගට් එකක් දාලා පොඩි පොර ටෝක් එකක් දෙනවා. මට බෑ බෑ කිව්වොත් බෑ. එහෙම කියනවනේ. අක්කාට මෙවැනි සැරකිරීම ප්‍රතික්ෂේප කිරීම හොඳට පුරුදුයි. සාමාන්‍යයෙන් අපි කාට හරි සද්ද බද්ද දානවනේ ඒක හරි ප්‍රාථමික ලක්ෂණයක්. හොඳයි අපේ පෞරුෂයේ තියෙන හීන බව පෙන්වන ගතියක් ඒක. ඒක මතක තියාගන්න. මේ කම්මලේ සිටින බල්ලාට යකඩ තලන හඬමින් ඇයටද මේවා ගණනක් නැත. එහෙයින් අනේ මල්ලි අනේ යයි කියමින් මා එයට එකග වනතුරු හෝ ගෙදරින් පිට වී යනතුරු හෝ යාප්පු වන්නට යාප්පුනකට පින්සෙන් වෙනවා කියන්නේ අපි. යාප්පු වන්නට පටන් ගනී. ඇගේ ඉල්ලීමකට මා එකග වන්නේ කලාතුරකිනි. මම වැඩිපුරම කරන්නේ ගසා බසා දමා නැගිට යෑම.
යන්තම්ම තාත්තාට මේ බව ඇසුනොත් මට සෙල්ලම් නටන්නට ලැබෙන්නේ නැත. තෝ හොර ආලිය වගේ මෙතන කකා ඉන්නවා. අතට ඒකක් කරලා දෙන්න බැරිද? කවුද මෙතන අතප්පයක් නොහොල්ලනේ උන්ට තැම්ම හදලා දෙන්න ඉන්නේ? ඔහු බැනවදී. එවිට මට සියල්ල හකුලාගෙන ගොස් ඒවට රාජකාරිය කර දීමට සිදුවේ. තම අභිමතාර්ථ සාධනය සිතෙහි පවතින අදහස ඉටු කර ගැනීම. අභිමතාර්ථ සාධනය කියන්නේ ඒකට. සිතෙහි පවතින අදහස ඉටු කර ගැනීම. තම අභිමතාර්ථ සාධනය සඳහා මෙවැනි කෙටි මාවතක් ඇතත් අක්කා කිසි දිනක එයින් ප්‍රයෝජන ගන්න නොසිතයි. එහෙයි තාත්තා සිටින විටක ඈ කවදාවත් මෙවැනි ඉල්ලීමක් කරන්නේ නැත. ඇගේ ඒ කාරුණික භාවයෙන් නැතහොත් දුර්වලතාවෙන් මම නොසෑහෙන තරම් ප්‍රයෝජන ගතිමි. ඈ මගෙන් යමක් ඉල්ලා සිටින විට තාත්තා දුර එනු පෙනුනොත් අන්න තාත්තත් එනවා. මට වැඩක් තියෙනවායි මම කියමි. ඒ එක්කම ඇගේ කටට අගුළු වැටෙයි. මම මගේ නිදහස ලබමි. දැන් මේ කියලා කියනවා මේ අයියාගේ මේ අක්කගේ මල්ලිගේ තියෙන සම්බන්ධය. මෙදින තාත්තා පැමිණුණු මාවත් අක්කාවත් දුටුවේ නැත. ඔහු දකින්නටත් පෙර ඔහු පැමිණ ඇති බව පැවසිය ඔහුගේ ගොරෝසු කටහඬය. ඔව් හැමදාම බෑ. කට විතරයි හොල්ලන්න පුළුවන්. අතක් හොයක් හොල්ලන්න එපා. කැම්පින් සේරම දෙපා මුලට පහළ වේ බලා හිටපි. ඔහු කීවේ කුමක්ද මට එවෙලේ තේරුනේ නැත. මා කුරක්කන් වංගෙඩිය ළඟට විසිවූයේ ඔහුගේ වචන වල ශබ්දින්න අර්ථයෙන් නෙමෙයි. ගියා නෙමෙයි විසික්ුණ එකපාරට බයට. බම්බයක් පමණ දිග විශාල හතරැස් ලී කොටයක් මැදින් දෙපැත්ත කවාකාරව කපා කුරක්කන් වංගෙඩියේ යටිකල සවි කර ඇත. මේ අටිකලයේ මැද කූඤ්ඤෙකි. දැන් ඔන්න කුරක්කන් වංගෙඩිය ගැන කියේ. මැද සිදුර සහිත උඩුගල නොවැටි කරකැවෙන්නේ මේ කූඤ්ඤය නිසාය. මුදුනින් මහත් පිහිටි උඩුගලේ වලට අක්කා දුඹුරු පැහැති කුරක්කන් 14ක් චුට්ටක් දානවා මෙහෙම. ඉක්බිතිව උඩුගලේ පිටතට නෙරා ගිය තැනකට සවි කර ඇති අත අක්කාත් මාත් අල්ලාගෙන ගල කරකවමු. එවිට කුරක්කන් ඇඹරී සුදු පාට වැස්සක් මෙන් ගල වටේට හැලී යයි. ලී කඳේ යටිපැත්තෙන් අඟල් දෙකක් පමණ කපා දැමූ ඉඩෙන් තැබූ විශාල පෙට්ටියකටය මේ පිටු එකතු වන්නේ. කුරක්කන් නැඹරීම ගැහැණුන්ගේ වැඩකැයි කියා වැඩකැයි සිතා මා ඊට සහභාගී නොවන නමුත් මෙසේ ඒවා අඹරන විට නම් ඇතිවන්නේ සතුටකි. සාමාන්‍යයෙන් එහෙම හිතනවා නේද පොඩි කාලේ. උයන්නේ ගෑනු. තේ හදන්නේ ගෑනු. රෙදි හොදන්නේ ගෑනු. එහෙම හිතනවනේ. මෙයාටත් හිතනවා එහෙම. තාත්තා එනවා දැකලා මට බන්නවන්න කතා කළා නේද? මම නොසතුටු මොහොනින් අක්කාට මිමිනුයි. අනේ නෑ මල්ලි. තාත්තා කොහෙන් පානවාද කියලා මටත් පුදුමයි. සුගතුනොත් එක්ක ආවත් කතා කරනවත් ඇහුන්නේ නෑ. තාත්තාත් පන්සල ළඟ ගෙදර සුගතනුත් ස්තෝප්පුවේ ඇඳ මත ඉඳගෙන කතා කරති. අපි දෙන්නා කුරක්කන් නඹරමු. අම්මාත් නංගිත් කුස්සියේය. මල්ලි පමණක් තාමත් වත්තේය. අයියයි පොලිස්කාරයෙක්. හදිසියෙම හතුලමින් අප වෙත දුවගෙන ආ පොඩි මල්ලි දෑත් පනමින් මට කතා කළේ. අයියයි පොලිස්කාරයෙක්. අර කියන්නේ එහෙම. මම කරමින් සිටි වැඩේ එහෙමම නතර කර නැගිට සරම සකස් කරමින් ඕට් සමග ස්තෝප්පුවට ගිහින් දැන් බලන්න මේ සිද්ධි මවන විදිහ. නැගිටලා ගියා කියලා කියන්න පුළුවන් එකපාර නෑ. මම කරමින් සිටි වැඩේ එහෙමම නතර කර නැගිට සරම ඇඳගෙන සරම හදාගන්න බෑ. සරම සකස් කරමින් ඔහු සමග ස්තෝප්පුවට දිව්වෙමි. පොලිස්කාරයෙකු මේ ගමට පාත්තන්නේ කී කල්පයකටද? අපරාධයක් සිදු වී ඇතනම් කොහිද? ඔහු වෙන්නේ කවුරුන් අල්ලන්නටද? කවුරුන් අල්ලන්ට පැමිණියත් ඔහු දකින්න විට වරදක් කළ නොකළ කාතුල තැතිවන්නේ බියකි. ඇත්තනේ. ඒක නම් ඇත්ත. මට නම් බියක් නම් ඇති වෙන්නේ නැහැ පොලිසිය දැක්කට. බය වෙන්න දෙයක් නැහනේ. හැබැයි නිකන් පාරේ යනකොට ට්‍රැෆික් එකකින් ඉනකොට පොඩි කුතුහලයක් ඇති වෙනවා. දැන් මේ දවස්වල එහෙම කොහොමද දැන් මේ දවස්වල ඇඳිරි නීතියනේ. ඒනොට ඉතින් හදිසි වැඩ වලට එළියට යන්න සිද්ධ වෙනවනේ. දැන් මම නම් කොළඹත් ගිහින් ආවා. හැබැයි එනම් විශේෂ අවසරයක් මත ගිහින් මම ස්වර්ණ වාහිනියට ආයතනයට ගිහිල්ලා එන්න ගියා. ඉතින් ඒකට ස්වර්ණ වාහිනියෙන් මට අවසරපතක් හම්බුණා. ඒ නිසා මම ගිහින් ආවා. හැබැයි ඒතර බැරියර් එකක පොලිසියෙන් ඉන්නකොට පොඩි චකිතයක් එනවා නතර කරයිද දන්නේ නැහැ වගේ එකක්. පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ නිකම් පොලිසිය කෙනෙක් දැක්කම බයද? මේ වරදක් කළත් නැහැ. මේ මිනිස්සු හරි හොඳ මිනිස්සෙක්. අනේ උනට බය හිතනවා දැක්කම. ඇයි යුනිෆෝම් එකට බයනේ. කොහොම හරි මේ බියකි. ඒ එක්කම කවුරුන් මේ දුලබ දර්ශනය නරඹමින් ඔහු පසුපස්සේ වැටියදී. කවුරුත් මේ දුලබ දර්ශනය දකින්න ඕන හින්දා එයා පස්සේ එනවා කට්ටිය. ඉස්සර ගමකට වාහනයක් ආවමත් ඔහොම ලු. අපේ කාලේ එහෙම තිබ්බේ නැහැ. ඉස්සරම ඔය Volkswagen Beetle ඔය 404 පරණ කාර් තියෙන. ඒ පරණ කාර් තිබ්බ කාලේ ගමකට කාර් එකක් එනකොට නිකන් අර අපි කියන හාව හඳ දකින්න වගේ හරි කලාතුරකින් තමයි එන්නේ. එතකොට කොල්ලෝ කුරුට්ටෝ ගමේ මිනිස්සු
පිටිපස්සේ මෙහෙම දුවගෙන යන කාර් එක පිටිපස්සේ. හැබැයි ඛේදවාචකයේ තමයි තාමත් ඒ වගේ ගම් ලංකාවේ තියෙනවා. තාමත් ස්විච් එකක්වත් ගෙදරක නැති ගෙවල් මං හිතන්නේ 350කට විතර එහා පැත්තෙන් ලංකාවේ තියෙනවා. මොකුත් ඕනේ නැහැ. ඔය පහුගිය ජූලි මාසේ අපි කරා ව්‍යාපෘතියක් අඩු ආදායම්ලාභී පවුල් වලට සහ මේ ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගෙන ගන්න නොහැකි දරුවන්ට වියලි සලාක සහ අපි ගාව තියෙන ටියුටන් පේපර් ඒ ඔක්කොම අපි බෙදලා දුන්නා නොමිලේ. ඒකට අපි පාවිච්චි කරලා මම හිතන ළමයි ඒ දවස්වල පන්ති හිටපු ළමයි දන්නවා. ඒකට පාවිච්චි කරේ උතන උඩවලවේ මේ උඩවලව හන්දියෙන් වම් පැත්තට දාලා ඩෑම් එක පැත්තට යනකොට උඩවල පොලිසිය හම්බ වෙනවනේ. පොලිසියෙන් එහා පැත්තේ ඉඳන් තියෙන ගෙවල්. අන්තිමට අපේ ප්‍රොජෙක්ට් එක අපේ ව්‍යාපෘති ඉවරනේ ඩෑම් එකට පස්සේ හම්බ වෙනවා තනමල්ලින් පස්සේ හම්බ වෙනවා ලුණුගම්මේර. ලුණුගම්මේර ටවුන් එකේ තමයි අපි බඩු බෙදලා අවසන් කරේ. එක දවසකින් කරන්නත් හම්බුනේ අපි දවස් දෙකක් දාගෙන ගියා. මේ වෙලාව මතක් කරන්න ඕන උඩවලව පොලිසිය. උඩවලව පොලිසිය ඉතාම වටින සහයෝගයක් දුන්නා. අපිට එන්න කියලා අපිට ඉදුම් හිටුම් දීලා අපිට කෑම දීලා OIC එහෙම මාර විදිහට සැලකුවා අපිට. ඉතින් ඒක වටින දෙයක්. මම කල්පනා කරේ මේ රත්නපුරේ දැන් මම රත්නපුරේ ඉන්නේ. රත්නපුරේ ඉඳන් පැයකමාරක් යනකොට ලංකාවේ මේ ගෙවල් වල ස්විච් එකක්වත් නැහැ සමහර පැතිවල. ඔය බන්ට් එකට මෙහෙන් අර ඇතුළට මෙහෙම දෙපැත්තට මෙහෙම පහළට තියෙන පාරවල ඇතුළට ගියාම අනේ ස්විච් එකක්වත් නැහැ, කරන්ට් එකක් නැහැ, සමහර ගෙවල් වල টয়ලට් එකක් නැහැ. ඒගොල්ලෝ කැලේට යන්නේ. ඛේද වාචක. හැබැයි අහුවොත් කියන්නේ ආසියාවේ ආශ්චර්යය. ස්විච් එකක්වත් නැති ගෙවල් තියෙනවා. මං කියන්නේ මේ පවතින ආණ්ඩුවේ වැරද්දක් නෙවෙයි ඈ. එහෙම ඒගොල්ලෝ වැරදි නෑ. මේ හිටපු ඔක්කොම එවුන් වැරදි. සාම මිනිස්සුත් වැරදි. ඉතින් කොහොම හරි මේ මාර ඛේද වාචකයක් කියනවා. ඔය උතනින් පස්සේ දැන් ඔය මෙහි සීගිරිය පැත්තට ගියොත් එහෙම දැන් මං අර එක දවසකුත් කිව්වා ලංකාවේ තියෙන පන්සල් දුප්ප හරිනම් මෙහෙම වෙන්න බෑ. දැන් බුදුහාමුදුරන්ගේ දර්ශනයට අනුව බුදුහාමුදුරුවෝ මං කියන කතාව හොඳට අහගෙන ඉන්න. බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව ආගම නෙවෙයි දර්ශනයන්නේ. බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට අනුව නම් පන්සල් ටික සියල්ලම අත්හැරලා මිනිස්සු ඔක්කොම ටික ළඟට ගන්න එපේ. බුදුදහම කියන්නේ එහෙමනේ. හැබැයි ලංකාවේ තියෙන පන්සල් ටික අරන් බලන්න. කෝට්ටේ රජමහා විහාරයට ගියත්, බෙල්ලන්විල පන්සලට ගියත්, කතරගමට ගියත්, සමන් දේවාලයට ආවත් ඊට පස්සේ ලංකාවේ සිද්ධාස්ථාන ඔක්කොම ආගම් ඔක්කොම ආගම් බුද්ධාගම විතරක් නෙවෙයි ඔක්කොම ආගම් කියලා ගමුකෝ අපි. හරිද? එතකොට මේ දමුල්ලේ තියෙන රජමහා විහාර වේවා මිහින්තලේ පන්සල වේවා ඕන එක. පන්සල් මාර පොහොසත්. මාර පොහොසත් නේ. දැන් හොඳම උදාහරණේ මහියංගනේ තියෙනවා පට්ටම පොහොසත් පන්සලක්. මහියංගනේ විහාරේ. හැබැයි විහාරේ අවට තියෙන ගෙවල් ටික අරගෙන බලන්නකෝ. টয়ලට් එකක් නැති ගෙවල් කීයක් තියෙනවද? ස්විච් එකක් නැති ගෙවල් කීයක් තියෙනවද? රන්ගිරි දමුළු රජමහා විහාරය දමුල්ලේ තියෙන්නේ. ඉතින් එතනින් එහාට ගල් නෑ, බුල් නෑ, වෙප්පවල තිරප්පනේ පැත්තට ගියොත් එහෙම මොකුත් නැති ගෙවල් තියෙනවා. ඔබ විශ්වාස කරනවද? ගිය අවුරුද්දේ ජාවාතරපුර විශ්වවිද්‍යාලයෙන් කරා ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එකේදී ඒගොල්ලෝ හොයාගත්තා වැසිකිළියක් නැති සහ අඩුම ගානේ මේ කරන්ට් එකට ගන්න ස්විච් එකක් ප්ලග් එකක්වත් නැති ඉස්කෝල තියෙනවලු ලංකාවේ 475ක්. ලංකාවේ ඉස්කෝල 475ක්. දැන් වෙනකොට වෙනස් වෙලා ඇති. දැන් වෙනකොට අඩු වෙලා ඇති. අපි හිතමු 300යි කියලා. ලංකාවේ ඉස්කෝල 300ක টয়ලට් නැහැ කිව්වම. දැන් ඔබ හිතන්නේ ඔබ යන පාසලේ টয়ලට් එකක් නැහැ ඔයගොල්ලන්ට. මොකද කරන්නේ? ප්‍රශ්නයක් නෙවෙයිද ඒක? ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක hina වෙන්න කාරණාවක් නෙවෙයි. අපි හැමෝටම ඇති වෙන අවශ්‍යතාවනේ. ප්‍රශ්නයක් ඒක. හරිද? කල්පනා කරලා බලන්න. එතකොට මේ අචින්ත කියන කතාව හරි. ඔව්. කණ්ඩලමේ හෝටලේ තියෙන වෑවල පැත්තේ තියෙනවා. ඔව් තියෙනවා. මමත් ඒක පුද්ගලිකව දන්නවා. එහෙම තියෙනවා. හරිද? එතකොට අපි හිතනට වඩා පට්ට ග්‍රාමීය පැති මේ අපි අවටම තියෙනවා. අපි අවට තියෙනවා. ගොඩකවල පහු වුණාට පස්සේ ඔය සංකපාලත් පැන්නට පස්සේ උඩවලවත් පැන්නට පස්සේ අපිට අහු වෙනවා ඒ වගේ අතිශය ප්‍රාදේශීය පැති. අතිශයම ප්‍රාදේශිකයි. හරිද? මට හිතා ගන්න බෑ ඉතින් කොහොමද මොකක්ද ඒවට කරන්නේ ඉතින් අපි දන්නේ නැහැ. එතකොට මේ රටේ ඉන්න අධිකාරිය බලන්න ඕනේ දේවල් ඒවා නේද? අපි කියන්න ඕනේ දේවල් නෙමෙයි අත්තට. අනිත් පැත්තට ගත්තාම මේ මට තාම පැත්තක් මතක් වුණා මට මේ දැන් ඒක ඔළුවෙන් ගහලා ගියා.
ඔය දැන් අපි කියනවානේ මේ මාතලේ පැත්ත travel to මාතලේ අපි කියනවා නේද මාතලේ පුර වරුණ මාතලේ මාර ලස්සනයි සුපිරි අනේ මාතලේ ටවුන් එකට මෙහාර වත්තේගම හරිය උකුවෙල හරිය තියෙනවා මේක සිග්නල් කණුවක් නැහැ හරිද මම දැකලා තියෙනවා ළමයි සහ මිනිස්සු අර ගස් උඩට එහෙම නගිනවා මේ සිග්නල් හොයාගන්න මේ මාතලේ කියන්නේ මොකද්ද බම්මයි නුවර ඉඳන් විනාඩි 45යි හරිද ඉතින් කල්පනා කරලා බලන්න මාතලයට යන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට කොච්චර ඔන්ලයින් ක්ලාසස් වලට එනකොට සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා හරිද සිග්නල් නැහැ මොකුත් ඕනේ නැහැ කියන්න පුළුවන් නේ තව මාසයක් දෙන්නම් ටවර් ටිකක් ගහන ලංකාවේ මේක ආවරණය වෙන්න ගහන්නේ හරිද එතකොට ඔය මොනවාද ඔය උකුවෙල පැත්තට යනකොට මම අර කියපු දැන් ඉෂාදි කියනවා ඉෂාදිලා පැත්තට සිග්නල් තියනවලු හැම පැත්තටම නැහැ ඉෂාදි හැම පැත්තටම නැහැ ඒක මමත් දැකලා තිනවා මම අත්දැකීම මම ආර අපහසුතාවකටත් පත් වුණා එක දවසක් මේ මොකද්ද අපේ විශ්වවිද්‍යාලේ මේ ඔන්ලයින් මේ මීටින් එකට මම එන්නම් කියලා අන්තිමට මම නිකන් බුරුකාරයෙක් වගේ වුණා සිග්නල් නැතුව ඊට පස්සේ මම කතා කරලා කිව්වා සිග්නල් නැහැ මට ඒක එන්න හම්බුනේ නැත්තේ කියලා එතකොට මේ ඒ වගේ ගැටලු තියෙනවා සහ අපි දැකලා තියෙනවා එතකොට මේ ඔය වගේ ගැටලු ලංකාවේ තියෙනවා සමාජ ප්‍රශ්න ඒවා ඉතින් දැන් මෙතනත් මේ අර සාහිත්‍යකරුවා කියලා කියන හැම වෙලේම සමාජයේ කතා කරන්නේ නැති දේවල් කතා කරන කෙනෙක් නේ. එතකොට මෙතන කේජල් තිලකත් කරන්නේ ඒ වගේ. කේජල් තිලක කියනවා මේ වගේ මිනිස්සෙක් ආවමත් ගමේ මිනිස්සු පස්සෙන් යනවලු මේ මිනිස්සයාගේ. ඒක වෙන්න පුළුවන් ඈ. ඒක අපි දැකලා තියෙනවනේ. මා ස්තෝප්පුවට පැමිණෙන විටත් මට කලින් මල්ලිගෙන් මේ ආරංචිය ලද තාත්තාත් සුගතනුත් ඇඳෙන් නැගිට පිළ අද්දරට වී ඈත බඩවැටිය දෙස බලා සිටිති. අමුත්තෙකුගේ ඡායාව ඈතින් දිස්වේ. ඒ පොලිස්කාරයෙක් නොවේ. පොලිස්කාරයා හඳින්නේ කාකි කොට කලිසම්ය. දැන් බැලූ බැල්මට ඔය මේ කුණු ඉන්ස්පෙක්ටර් කියලා කියන්නේ නැත්තම් ඔය ඇවිල්ලා ඉන්න ඔය ඇවිල්ලා ඉන්න මිනිස්සයා ඇවිල්ලා PHI කෙනෙක්. හරිද? සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක්නේ PHI එකනේ. දැන් දැනුත් PHI අඳින යුනිෆෝම් එකයි පොලිස් යුනිෆෝම් එකයි සමානයිනේ. පොලිස් අර මැද්දේ අලිය ගහලා තියෙන බැජ් එක නෑ මෙහෙම දෙපැත්තේ අර තියෙන තරු ටික නෑ. හරිද? ඒ අරේන අර දෙපැත්තේ මේ තියෙන ෆ්ලෝක් එක කියලා කියන්නේ ඒකට. ඒ ෆ්ලෝක්ස් එම ඔක්කොම තියෙනවා යුනිෆෝම් එකේ. පැහැදිලිද? එතකොට මිනිස්සු ගොඩක් රැවටෙනවා. සහ ඈත තිබ්බහම අපිත් රැවටෙනවනේ. හොයාගන්න බෑ. ඒ පොලිස්කාරයෙකු නොවේ. පොලිස්කාරයා අඳින්නේ කාගේ කොට කලිසම්. මොහොත් ඒ ප්‍රමාණයේ කොට කලිසමක් ඇඳ සිටියත් ඒ සුදු පාටය. ඒ කාලේ වෙනස්. හිසේ පැළඳි තොප්පියද පොලිස් තොප්පියකට වෙනස්ය. කොයිතරම් දර්ශනීය වුවත් අමුත්තෙකුගේ පැමිණීම සුබදායක නොවිය හැකිය. කුණු ඉන්ස්පෙක්ටර් ඒක වෙනට ඕනෙහින් කියන්න කුණු ඉන්ස්පෙක්ටර් සුගතන් තම හඳුනා ගැනීම පිළිබඳව උපන් ගර්වයෙන් යුතුව කීය. දැන් සාමාන්‍යයෙන් එහෙම මිනිස්සු ඉන්නව නේද? අර තමන් ඒක අනිත් කට්ටිය දන්නේ නැති දෙයක් තමන් දැනගත්තාම පොඩි පොර මානසිකත්වයක් එනවා. හරිද? දැන් උදාහරණයක් මම කියන්නද? අපි හිතමු මෙහෙම දැන් ක්‍රිකට් මැච් එකක් බල ඉන්නවා. අලුතෙන් ඉන්න ප්ලේයර්ස්ලා අපි දන්නේ නැහැ ගොඩක් අය. දැන් අපි යනවා කවුද? බලන් ඉන්නේ ක්‍රිකට්. දසුන් සානකන ඉන්නේ. අර වදයක් වගේ කියන්නේ දසුන් සානකන ඉන්නේ අනේ තේර පේන්නේ නැද්ද? දන්නේ නැති හින්දා මේ මිනිස්සු යහන්නේ. එතකොට අරයා දන්නේ නැද්ද පොඩි පොරක් වගේ. දසුන් සානකන ඉන්නේ බලන්නකො අප්ප තේරෙන්නේ නැද්ද? එහෙම අහනවා. ඉතින් ඒක එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඒ ඉන්නේ දසුන් සානක කියලා කිව්වොත් ඉවරයිනේ. අද උදේ හිටන් පන්සල් ගොඩල්ලේ හැම ගෙදරකටම ගිහින් තියෙනවා. කක්කුසි නැතිනම් හැමෝටම නඩු දානවලු. හවස් වෙච්ච නිසා මං හිතුවේ නෑ මේ පැත්තේ ඒවි කියලා. දැන් අර මිනිස්සයා ඔක්කොම දන්නවා. අර ගමේ ඉන්න සමහර මිනිස්සු ඉන්නව නේද? ගෑනු කට්ටිය වගේම තමයි. අර OPD ඕපදූප හොය හොය ඉන්නවා. නඩු තබන බව කීවත් පොලිස් බටේකු කෙරෙහි තරම් බියක් අපට ඔහු විශේෂයි ඇති නොවිය. ඒ නිසාමද ඔහුගේ මුහුණේද සරපරුෂ බවක් නොපිනිනි. කෙසේ වුවත් එහි කිසිදු මිත්‍ර ලීලාවක් තිබුණේද නැත. පුළුල් වටකරු ඒ මුහුණ අපේ ගමේ කිසිවෙකුටත් නොතරම් පුෂ්ටිමත් හා නාගරික විය. ඊටම සරලන පරිදි ශරීරයේද බර වැඩ නොගෙන සීතල සෙවණේ වැඩුණු එකක් විය. ඔහු ඇඳ සිටි අත්කොට කමිසේ බාහුවලත් පපුවේත් පටි අල්ලා තිබිනේ
පැළඳ සිටි තොප්පියද ගල් කැටයකට වුවද ඔරොත්තු දෙන තරම් ඝන වූවකි. ඔවුනේ ෆෝසස් කට්ටිය, පොලිසිය කට්ටිය, PHI මහත්තුරු දාන තොප්පි ඇවිල්ලා මේ හරි ඝනකමයි. ඔය ඉස්කෝලේ වල වෙස්ටර්න් බෑන්ඩ් වල අපේ ඉස්කෝලේත් වෙස්ටර්න් බෑන්ඩ් එක තමයි. වෙස්ටර්න් බෑන්ඩ් එක හිටියනේ. ඒකට අපේ දින රොයල් එයාර් ෆෝස් කිට් එක ඒකෙත් අර තොප්පි ඝනකමයි. ඔයගොල්ලන්ට තේරෙනව නේද? අර හමුදාවේ පොලිසිය වල ඉහළ නිලතල ඉන්න කට්ටිය දාන තොප්පියක් තියෙන්නේ. ඒ තොප්පිය ඝනකමයි. හැබැයි ඒ තොප්පිය දාන් ඉන්න අමාරුයි. අමුත්තා ඉදිරියේ පෙරගමන් නොකර සිටින්නට නොහැකි පරිද්දෙන් තාත්තාත් සුගතුනුත් ඔහු ලන්වන විට මිදුලට බැස්සාහ. අපිද ඒ අනුව මිදුලට බැස ඔවුන් පිටුපසට වීමු. අමුත්තා පැමිණ අපේ මිදුල අද්දර නතර විය. දැන් ඔන්න අමුත්තා එනවා. මේ ඊට කලින් පොඩි දෙයක්. දැන් හෙට 10 නංගිලා මල්ලිලාගෙන් අහන්න කලින් මට ඕගොල්ලන්ගෙන් මේකට උත්තරයක් ඕන. මේ මාසේ අග අපි තව අලුත් වැඩක් ලෑස්ති කරනවා. අර වගේ එකක් තමයි. දැන් අපි කතා කරේ මේ නූතනත්වය ගැන නේද? එදා තිබ්බ සම්මන්ත්‍රණේ. මේ මාසේ අග අපි ලෑස්ති කරන්න බලාපොරොත්තු වෙනවා. ලෑස්ති කරන කලින් ඕගොල්ලන්ගෙන් අහලා ඉන්න ඕනි. ඒකෙන් අපි කතා කරන්නේ ජනශ්‍රුතිය ගැන, අපේ අතීත අභිචාර විදි ගැන, අතීත සංස්කෘතිය ගැන. විශේෂයෙන්ම මම එකට එන එක්කෙනෙක් කියන්නම් මේ වෙලාවේ මහින්ද කුමාර දලුපත. Google කරලා බලන්න යාව. මහින්ද කුමාර දලුපත කියලා කෙනෙක් ජනශ්‍රුති සම්බන්ධ සහායක අධිකාචාර්යවරයෙක්. ඔය අවුරුදු කාලෙට ටීවී එකට එහෙම ඇවිල්ලා නැකත් ගැන එහෙම කියනවා. අපි මේ මොහොත වෙනකොට ඔහුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කරමින් ඉන්නවා. අපි හිතනවා සමන්ස අනිවාර්යයෙන්ම මේ මහින්ද අනිවාර්යයෙන්ම වැඩේට ඒවි කියලා. ඉතින් කොහොම හරි මේ ඕගොල්ලෝ කැමතිද වැඩේට? අතීත ජනශ්‍රුතිය තොවිල් ගැන ඔය හොල්මන් අවතාර ඒ අපේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද? දේවත්වය, ආගම, කෘෂිකර්මාන්තය, ඒහා බැඳුණු ජනගී ඒවා. මෙතන ඉන්නවනේ 26ක්. මට 26 ගෙම උත්තරයක් ඕනේ. කැමතිද නැද්ද? කියන්න බෑ. මම මේ වැඩේ කරන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්න පිරිසක් එක්ක එකතු වෙලා. කට්ටියගෙන් උත්තර දෙන්න බෑ. කවි කියන්නේ කවුද? කවි පුතා එයාගේ සම්පූර්ණ නම දාගන්න. නම් වල කැලි දාගන්න එපා. කවි කියන කෙනා නම හදාගන්න ඉස්සෙල්ලා මම දැන් දැක්කියා. කොතාව ඉන්නවා කට්ටිය. ජයොත් ඉන්නවා, උත්පලා ඉන්නවා, සුපිපි කට්ටිය දෙන්න උත්තර. රුමේෂ් ඉන්නවා, සඳුනි ඉන්නවා. රුමේෂි ඉන්දුනි මන්දගාමී වෙන්නේ මොකද කට්ටිය? ඔව් කැමති තියමු සර්. එදා වැඩෙත් නියමයි. thank you. right. අපි මේ වැඩේ පොඩි සංස්කෘතික වැඩක්. අපි ඒක සැලසුම් කරගෙන යනවා. අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මම කියන්නම් ඒක අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ නැති මාතෘකාවක් නෙමෙයි. සහ අපි නොදන්න දේවල් ගොඩාක් මමත් නොදන්න දේවල් ගොඩාක් අපිට එදාට ඉගෙන ගන්න පුළුවන්. ඔව් දසුන් එදා ඇත්තටම මේ තව ළමයි ගන්න පුළුවන් වෙන්න තමයි හදන්න ඕනේ. හේතුව කියන්නේ මගේ මීට් එකේ දාන්න පුළුවන් 300න් අපේ ලයිසන් එකේ. හැබැයි ඉතින් මට අපි එදාට වෙන විදියක් ලෑස්ති කරනවා. කියන්නේ අපි 500කට හෝ 750කට අපි දාන්න ලෑස්ති කරනවා. 500 ඇති වෙයි. 500 ඇති වෙයි බොහෝ විට 500 ඇති වෙයි. ඒ හින්දා මේ ඒ වගේ වැඩක් අපි ලෑස්ති කරනවා. මට නිකන් මේ අපි අද තමයි කතා වුණේ මේ වැඩේ ගැන. අපි වැඩේ සැලසුම් කරන්න ඊට කලින් ඔයගලන්ගෙන් අහන්න ඕනේ හින්දා මම ඇහුවේ. රයිට්. බලමු. මේ ඔව් දැන් ඔන්න අමුත්තා මිදුලට ආවා. දැන් අපිට මැවෙනව නේද? ගෙදර උළුවස්ස පැත්තෙන් ඉන්නවා කවුද? අර ওই කතාව කියන කතකයා ඉන්නවා, එයාගේ තාත්තා ඉන්නවා, සුගතන් ඉන්නවා, මල්ලි ඉන්නවා. මේ පැත්තෙන් ඉන්නවා කවුද? අර ආපු මිනිස්සයා. දැන් ඇවිල්ලා පොඩි ගෞරවයකින් අහනවා
කවුද මේ ගෙදර ගෘහමූලිකයා? ඔහු කතා කළේ කවර භාෂාවකින්ද? වචන සිංහලවත් උච්චාරණය සිංහල නොවිය. තාත්තාට දෙමින් ගැටලුවක් බව පෙනී ගියේ ඔහු මවතියෙන් සුගතන්ගේ මුහුණ බැලූ සැටියෙන්. මවතියෙන් කොහොමද මුහුණ දිහා බලන්නේ? බලන්න. මොකක්ද දන්නේ කේස් එක කන්ෆියුස් වෙලා. සුගතන්නේ තේරුම් ගැනීමට කලින් අමුත්තාගේ උපකාරය ලැබින. කවුද මේ ගෙදර ලොක්කා? දැන් තේරුම් නැහැ නේ හින්දා අහනවා කවුද මේ ගෙදර ලොක්කා? මෙවර ඔහුගේ උච්චාරණයද පෙරට වඩා පැහැදිලි විය. මම තාත්තා බයාදු ලෙස පිළිතුරු දුන්නි. මොකද්ද නම? හේරත්. හේරත් කියන්නේ මොන හේරත්ද? වාසකමක් නැද්ද? තියෙනවා. පටබැඳිගේ හේරත්. අමුත්තා ඒ සියල්ල තමා ගෙනවොත් තිබූ දිගටි පොතේ සඳහන් කරගති. මේ ගෙදර වැසිකිළියක් තියෙනවද? තාත්තා ඇලුත් උඩබිම බලයි. උඩබිම බලගෙන මෙහෙම උඩබිම බලනවා නෑ උඩබිම කියන්නේ බලන්න මොකද තේරෙන්නේ? මේ ගෙදර කක්කුස්සියක් තියෙනවද? උන්න තේරෙන්න භාෂාවෙන් අහනවා. නෑ. සුමාන දෙකක් ඇතුළත වැසිකිළියක් හදන්න ඕනි. මම ආයෙත් සුමාන දෙකකට පස්සේ එනවා. එතකොට වැසිකිළියක් හදලා නොතිබුණොත් නඩු දානවා. එහෙම කළොත් උසාවිය ගිහින් දඩ කණ්ඩ වෙයි. මේට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. සති දෙකක් තුළ වැසිකිළියක් තවා නිම කරන්නේ කෙසේද යන ප්‍රශ්නේ නැගීමට කිසිවෙක් ඉදිරිපත් නොවී හඬ පුළුවන් සති දෙකකින් කොහොමද টয়ලට් එකක් හදන්නේ කියලා. ඒක අර টয়ලට් කියන වචනේ තිබෙත් නෑනේ. ඔහු කවුරුත් අන්දමන්ද වී සිටියාහ. ඒත් මේ කිසිවකින් අමුත්තා තුළ වෙනසක් නොදක්නා ලදී. ඔහු අත්ත පහලට ඇස් දුවමින් තවත් ප්‍රශ්නයක් නැගීය. අත්ත පහල දිහා බලලා අහනවා. මෙතනින් එහාට තව ගෙවල් තියනවද? ඔව් පල්ලෙහා තියෙන වෙල්යායේ ඊට එහාන් තව ගම් ගොඩලක් තියෙනවා. ඒ ගෙවල් වැසිකිලි තියනවද? එහෙම දෙයක් නම් අහලවත් නැතුව ඇති මම හිතේ. කොහොමද එහාට යන්නේ? ඇලට උඩින් ඒ දණ්ඩක් දාලා තියෙනවා. ඒක දිගේ යන්න ඕනි. තාත්තා අධිදික් කර පෙන්වූ පැත්තෙන් වැටි ඇති අඩිපාර දිගේ ඉන්ස්පෙක්ටර් ගමන් කරන්න විය. දැන් මරු වැඩක් වෙනවා. ඊට කලින් කිසි දිනක මේ බිමට සපත්තු පාරක් නොවදින්නට ඇත. අපි මේ ආගන්තුක දර්ශනය පිටිපස්සේ වැටුනෙමු. සපත්තු දෙකක් දාලා යුනිෆෝම් එකක් ඇඳලා තොප්පියක් දාලා ඇඳුමේ පටි එල්ලලා කතා කරන්නේ ඉංග්‍රීසි ඌරුවට අමුතු පොරක්. මිනිස්සු යනවා යාගේ පස්සේ. කලින් දින කීපයකට වර්ෂාව නිසා ඇල පිරී තිබින ඉන් එගොඩ වීමට ඒ දණ්ඩ හැටියට දමා තිබුණේ තනි පොල් කොටයකි. මරු ඒ දණ්ඩ. මේ ඒ දණ්ඩ දිගේ එහාට මෙහාට යෑම අපට අරුමයක් නොවිය. අපිට කේස් එකක් නෑනේ. සමහර අවස්ථාවල ඒ දිගේ එහාට මෙහාට දීම සෙල්ලමක් විය. ඉන්ස්පෙක්ටර්ට එසේ නොවිය. ඔහු බර සැපැත්තු දැමූ පය ඒ මත තබා තදකොට බැලිය. පොඩ තද කරලා බැලුවා යන්න පුළුවන්. ඒ දණ්ඩ නොසලී සිටිය නමුත් ඔහුගේ පය බදාගත්තේ නැත. මේ ඒ තරම් පරිස්සම් සහිත ගමනක් නොවන බව ඔහුට ඒත්තු යන්නට ඇත. පය ලිස්සා ගියහොත් නැත්තම් සමබර නැති වූහොත් ඔහු රැඳෙන්නේ අඩි ගණනක් පහලින් ගලා යන දියපාරෙහි. ඒ විට නෑමින් පමණක් තෘප්තිමත්ව ගොඩ ඒමට ලැබුණොත් ලොකු වාසනාවකි. ලැබුණොත් ඒත් ලොකු වාසනාවකි. දැන් ඒ දණ්ඩයන්ට බැරි එක වහන්න මෙයා දෙනවා මරු එක. දැන් හවස් වුණා වැඩි. එහෙට වෙන දවසක යනවා. දැන් ඇත්තටම හවස් වුණා වැඩි. හවස් වුණා වැඩි නම් ඉතින් ආයෙ උතෙන් රකන් ඉන්න ඕනේ නැහැ නේ. කලින් හැරලා යන්න තිබ්බනේ. නෑ එහෙම ගියේ නෑ. අතෙන්ටහම වතුර පාරක් සැරයි නිකන් රෙදි නෑ වැන්නොත් එහෙම එතන විලිලා එජ්ජායේ බෑ. ඒ හින්දා මේ හංසලි යනවා සර් සින්දු ගැන කතා කරන වැඩසටහන කරන්නේ නැද්ද? ඒක කරනවා. ඒක පන්ති සම්බන්ධ නෑ. ඒකට ඕනි කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වැඩේ කරනවා. ඒක අනිවාර්යයෙන්ම කරනවා මම ඒක දැනුම් දුන්නා. දැන් මේ අදයි හෙටයි පහු වෙනකන් ඉන්නේ මේ හේතු මේ දවස් ටිකේ පොඩ්ඩක් මට නිදහසක් නැති නිසා ඊට පස්සේ නිදහසේ මේක මේ ප්ලෑන් කරන්න ඕනි. ගණදෙවියෝ ගැන. ගණදෙවියන්ගේ ආර්ට් එක කියලා කියන්නේ මෙහෙමනේ. ඒක හරි සරල දෙයක්. දැන් අනිත් ගණදෙවිවරු අනිත් දෙවිවරු ඇවිල්ලා මේ අපි කියනවා හරි ඇග්‍රසිව් කියලා. දැන් සමන් දෙවියෝ එහෙම නැහැ ටිකක්. හරි ඇග්‍රසිව් නේ ඒගොල්ලන්ගේ කතා ගත්තත් ඒගොල්ලන්ගේ ස්වරූප ගත්තත් හරි ඇග්‍රසිව්. එන මල පයින්න පුළුවන් දඬුවම් දෙන්න පුළුවන් උසල පොලේ ගහන්න පුළුවන් ඔය වගේ තියෙනවානේ. අනේ ගණදෙවියෝ එහෙම නැහැනේ හරි යාළුවෙක් වගේ. එයාත් එක්ක කතා කරන්න පුළුවන්. එයාට ප්‍රශ්න කියන්න පුළුවන්. යාළුවෙක් වගේ ඊට පස්සේ තා මොනවාද අපිට ඉගෙන ගන්න පිහිට දෙන්න කියලා කියන්න පුළුවන්. අපි වෙන කෙනෙක්ගෙන් එහෙම ඉල්ලන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. එතකොට එයාට දෙන ආහාර ටිකක් වෙනස්. එයාට කිරිබත් එක්ක හකුරු හරි සීනි වගේ දේවල් එයා කන්න ආසයි.
පොඩි වෙන කෙනෙක් එයා පෙනුමත් පොඩි හුරතල් ගතියක් තියෙනවා අපිට ගෞරව කරනවා යාට ගණේෂ් කියලා අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් මිතුරෙක් වගේ ඉතින් විහිළු කරනවටත් කැමතියෝ විහිළු කරනවටත් කැමතියි කියලා මෙහෙමනේ දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන පුළුවන් ඒම කොහොමද විහිළු කරන්න දෙයියොත් එක්ක මේ යාට පණක් නැහැනේ දැන් දෙවියෝ කියලා කියන්නේම අදෘශ්‍යමාන දේ කට්ටියක් තමයි පේන්නේ ඒ කියන්නේ හරි සරලයිනේ දෙවි කෙනෙක්ට පළතුරු වට්ටියක් පූජා කරාම ඒ පළතුරු වලින් අර භාගි අඩුන්නේ දෙයියෝ කාලද දෙයියෝ වළඳලාද නෑ දෙයියෝ වළඳලා නෙවෙයි දේව කොටස කියලා පූජා වට්ටියෙන් කොටසක් අයින් කරගන්නවා කපු මහත්තුරු දැන් විද්‍යානුකූලව බැලුවොත් එහෙම හොඳේ ඔය ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් වල තියෙන ආටිකල්ස් එම කියවන්න ඒවා කියනවා ඒගොල්ලෝ පරීක්ෂණ කරමින් ඉන්නවා දෙවිවරු කියලා කට්ටියක් ඉන්නවා නම් ඇයි පළතුරු පූජා කරන්නේ මොකද හේතුව පළතුරු වල තියෙන්නේ ඒ සාරය ඒ සුවඳ ඒ යුෂ හරි පිරිසිදුයි සහ හරි ගුණයිනේ ඒක අදෘශ්‍යමාන ජීවීන් ඒවා ආග්‍රහණය කරනවා සුවඳ හැටියට ඒ සුවඳින් තමයි ඒ අදාළ කොට්ටාසය මේ තෘප්තියටපත් වෙන්නේ පැහැදිලිද නැතුව දෙවිවරු පූජා වට්ටින් භාගේ කන්නේ නැහැ හරිද එතකොට දෙවිවරු කියනවා අදෘශ්‍යමාන කට්ටියක් තමයි හැබැයි එහෙම සංකල්පයක් තියෙනවා නම් එහෙම ගරු කරන්න පුළුවන් නම් එහෙම විශ්වාසයක් හදාගන්න පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ හරි ඕක තමයි කතන්දරය එතකොට මේ ගණ දෙවියන්ගේ උප්පත්ති කතාව ගැන මම වෙන දවසක කියන්නම් අනිවාර්යෙන් ඈ රයිට් ඉතින් දැන් කොහොම හරි මේ දැන් කියනවා එහෙට වෙන දවසක යනවා අපි කාටත් නිදහසේ හුස්ම ගන්න පුළුවන් වූයේ ටිකකට කලින් ඔහු මතුවී ආ බඩවැටිය තුලම ඔහු නොපෙනී ගියාට පසුය ඔය වගේම අත්දැකීම් ටිකකට මේ දවස්වල මුහුණ දෙනව නේද ඔයගොල්ලෝ මොකද්ද 19 යනු ඇම්බියුලන්ස් එකක් ගෙවල් පැත්තේ කරකුණොත් පොඩ්ඩක් බය හිතෙනවා විශේෂයෙන්ම Tamanටත් කැස්ස තියෙනවා නම් උණ තියෙනවා නම් හිම්බිරිස්සාවයි නම් ඔළුව රිදෙනවා නම් කැරකිල්ල වගේ නම් බය හිතෙනවා නේද 19 යනු ඇවිල්ලා ගියාට පස්සේ හරි වෙන කාට හරි වෙන්න තියලා ෂේප් කරගන්නවා මරුම වැඩේ තමයි දැන් 19 යනුවෙන් කවුරු හරි ඇවිල්ලා අරන් යනවා කියලා හිතන්නකෝ ඒ මිනිස්සයා අරන් යනවා මුළු ගමම පාරට ඇවිල්ලා බලන් ඉන්නවා අත්දැකීම් ඇති ඔයගොල්ලන්ට මුළු ගමම පාරට ඇවිල්ලා බල අර අපරාධය කරපු මිනිස්සෙක් වරන් යනවා වගේ මේ බලන් ඉන්නවා එහෙම බලන් ඉන්න අවශ්‍ය නැහැ ලෙඩක් නේ ලෝකෙට දිලා නේද හරි සරලයි මේ මිනිස්සු එහෙම බලන් ඉන්නවා නේද අර නිකන් අර ඇඳිරි නීතිය දැම්මට පස්සේ පාරේ වාහනේ යනවද කියලා බලන්න හරි අපේ කට්ටිය යනවනේ කොහොමද ඉතිහාසයේ නම් මෙහෙමනේ මේ සුනාමියත් පළවෙනි රැල්ල ඇවිල්ලා ගියාට පස්සේ දෙවෙනි රැල්ල එනවද කියලා බලන්න මුහුදට හරිද මුහුද මේ මීටර් ගාණක් එහාට කියන්නේ ඔයගොල්ලෝ YouTube එකේ බලන්නකෝ ඔයගොල්ලෝ ඉපදිලා නැහැනේ සුනාමිය එනකොට මේ මුහුද යනවා මෙහෙම ඒ කියන්නේ දැන් මුහුද තියනවා නම් මෙහෙම අපි හිතමුකෝ මුහුදු වෙරළ පටන් ගන්නේ කුලරත්නිකාවෙන් කියලා මුහුදේ වෙරළ දිග්ගැසෙනවා අර මහජන බැංකුව හරියට විතර ගොඩකල මහජන ඩිපෝ එක හරියට විතර එතකොට ඒ ටිකෙත් ඇවිදගෙන යනවා මිනිස්සු අනේ මාර ෂෝක් නේද සමහර මිනිස්සු වැටවල් පවා ගැහුවා හොඳේ ඒ කියන්නේ මාරම ගොන් භාෂාවෙන් කියන ගොන් జాතිය මේ මුහුදේ එහාට ගියාම අර වෙරළ ගිහිලා වැටවල් ගැහුවා ජීවිතේට ඉදිකිරීමක් කරන්න පුළුවන්ද මුහුදු වෙරළක පිස්සුද හරිද අර තෙත වෙලා තිබ්බ පොළොවේ ගිලා බහිනවා කියලා තේරෙන්නේ හරිද මිනිස්සු කියලා ගැහුවා ඉනි ගහලා වැටවල් ගහගෙන මාර කේද වාචකයක් මොකද උනේ අන්තිමට ඩබල් වෙලා රැල්ල එන්න ගත්තාම මිනිස්සු ඔක්කොම මරනවා හරිද එතකොට මේ අන්න ඒ වගේ මාර වැඩක් මේ ඉතින් කොහොම හරි දැන් අපිට ඒ දවස්වල ඒ වගේ අත්දැකීමක් තියෙනවනේ මේ කියන අප කාටත් නිදහසේ හුස්ම ගන්නට පුළුවන් වූයේ ටිකකට කලින් ඔහු මතුවීයා බඩවැටිය තුලම ඔහු නොපිනී ගියාට පසුවය තාත්තාත් සුගතුනුත් ආපසු ඇඳට පැමිණියහ මීළඟට ඔවුන් කතාබස් කරනු ඇත්තේ ඉන්ස්පෙක්ටර් ගැනය එයට සවන් දෙන්නට අප තුළ ද ඇත්තේ මහත් කුතුහලයකි ඒ නිසා අපිද ඒ කිට්ටුව දැවටුනෙමු අපිද ඒ කිට්ටුවම දැවටුනෙමු කුණු ඉන්ස්පෙක්ටර් තිකෝනිස්කාරයෙක් ගෙදරට ගිහිල්ලා ඇහුවලු කකුසියක් තියනවාද කියලා දැන් සුගතන් පටන් ගන්නවා කතාව තිකෝනිස් කිව්වලු අනේ බුදු මහත්තයෝ මෙහෙ මොන කකුසිද ඕම ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න කියලා දැන් ඒ කියන්නේ මොකක්ද දන්නවද දැන් අර මිනිස්සයා අහන්නේ සටහන් කරගන්නේ වාර්තාවක් වැසිකිළියක් තියෙනවා තියෙනවා දැන් අර මනු තිකෝනිස්ගේ ගෙදරට ගිහලා ඇහුවලු මේ වැසිකිළියක් තියෙනවද දැන් තිකෝනිස් ඉතලා තියෙන්නේ කුණු ඉන්ස්පෙක්ටර් වැසිකිළියකට යන්න ඕනි වෙලා වැසිකිළියක් ගෙන අහනවා කියලා
කියලාලු මේ අනේ බුදු මහත්තයෝ මෙහෙම වුණ කක්කුසිද ඔන්න ඔතනින් ඔය බැද්දට පාත් වෙන්න කිව්වා. එහෙම කියලා. එහෙම කියලා කිව්වලු කෙල්ලේ මේ මහත්තර වතුර පනිට්ටුවක් ගෙනත් දීපේ කියලා කිව්වලු. අතීත ගැමියාගේ නූගත්කම. මිනිහට තරහ ගිය පාර ඒ වෙලෙම නඩු දාන නම ලියාගෙන ගියාලු. මල පැනලා මියා මේ මොකද්ද මේ කියන්නේ කියලා මල පැනලා නඩු දාන්න විස්තර ලියාගෙන ගියා. මෙය කියා දෙදෙනාව සිනාසුනවා. සුගතන් හයියෙන් hina වෙනකොට කොක් කොක් යන හඬ නගයි. මට එහෙම hina වෙන්න තේරෙන්නේ නැහැ. එහෙනම් මම ඒක කරලා පෙන්නන්නේ නේ. මෙච්චර කල් නොතිබුණු කකුසියක් මොකද මේ එකපාරටම ඕනේ උනේ? කාගේ හරි මගෝඩියක් වෙන්න. කාට තියෙන සල්ලිද ඕව හදන්න? ඕකෙන් මේකෙන් ඉන්නේ අපිට තුසායි බඩ ගන්න. උන්ට නම්මකෝ ආණ්ඩුවෙන් පඩි කකා කියාවි ඕන් හදපන් නැත්තම් නඩු දානවා කියලා. දුප්පත් අපි තමයි නැහෙන්නේ. දැන් ඔය පාර අද්දර නම් හැම ගෙදරකම කකුසිය හදලා තියෙනවා. නැති උන්ට දල ගහලා තියෙනවා. මට මතක් වෙන්නේ කවුද දන්නවද? නාඩගම් කාරෝ එකේ SK සිරිසේ. එම්මම තමයි මට මේ සුගතන්න මෙවෙන්නේ. මිනිහත් එමන දේශපාලනේ බරසාර දේවල් කියනවනේ. ව්‍යවසායකත්වය, ලෝක ආර්ථිකය, ආර්ථික එන මාර කතන්දර කියන්නේ. එමම තමයි සුගතනුත් මට නම් ඈ. දැන් මිනිහත් දැන් වෙන දේවල් දන්නවා. නාගරේ වෙන දේවල් ඔක්කොම දන්නවා. දැන් ඔය පාර අද්දර නම් හැම ගෙදරකම කක්කුසි හදලා තියෙනවා. නැති උන්ට දඩ ගහලක් තියෙනවා. දැන් ඔක්කොම දන්නවා මිනිහා. පාර අයිනේ හැම එකක් තියෙන එකක් හරි. දැන් තාත්තා කියනවා. පාර අයිනේ හැම එකක් තියෙන එක හරි. මොකද එහි කැලෑ තියෙන මේ කැලෙන් වට වෙලා ඉන්න අපිට මොන කකුස්සිද? නීතින් බේරෙන හැදුවයි කියමු. ගියක් ඇතුලේ ඉඳගෙනත් ඔය වැඩේ කළ හැකිද? දැන් ගියක් වගේනේ දෙන්නේ මේක පේන්නේ. විත්ති හතරක් තියෙනවනේ. ගියක් ඇතුලේ ඉඳගෙන ඔය වැඩේ කළ හැකිද? කාට පුළුවන් වුණත් මට නම් බෑ. උඹ ඔහොම කියනවා. කොළඹ රටේ කකුසි තියෙන කොහොමද දන්නවද? මේ වගේ පිටින් නෙවෙයි ගිය ඇතුලේමයි. ඇටච් බාත්රූම්. ඇටච් බාත්රූම් නේ තියෙන්නේ. උන් නාන්නෙත් ඒක ඇතුළෙම ඉඳගෙනලු. ෂික් විතරක් ගඳ ගහන්නේ නැද්ද? මේ විනාඩියක් ඉන්න. හරි. මේ දැන් කියනවා මේ උන් නාන්නෙත් ඒක ඇතුළෙම ඉඳගෙනලු. ඔව්නේ. ගොඩක් බාත්රූම් වල ෂවර් එකයි ඊට පස්සේ ටැප් එකයි සින්ක් එකයි කොමඩ් එක කොහොම එකටනේ තියෙන්නේ. දැන් වෙනකොට ඒක සංස්කෘතිය වෙන පැත්තකට හැරලානේ. ඊ කාලේ ඒක අලුත්නේ. උන් නාන්නෙත් ඒක ඇතුළෙම ඉඳගෙනලු. ෂික් විතරක් ගඳ ගහන්නේ නැද්ද? ඒව පයිප් දිගේ යනවයි කියලා තමයි කියන්නේ. ඒ උනාට මොන ජරාවක්ද කක්කුස්සියක් ගේ ඇතුළේ තියාගෙන ඉන්න එක? කක්කුස්සියක් එපා. පොඩි ළමයි ගේ කැතකොලත් ඒක අස් කරලා දමනකන් හිරිකිද නැද්ද? දැන් පොඩි එකක් තියෙනවා නේද? මම පොඩි දෙයක් කියන්නද? මම කවදාවත් කිව්වා මේක. අපි දැන් ශිෂ්ටයි කියලා හිතන් ඉන්න දේවල් තියෙනවනේ. දැන් මේ මිනිස්සු කැලේට ගිහිල්ලා වැසිකිලි කැසිකිලි කරන එක වැරදි. ඒක සෞඛ්‍ය ආරක්ෂිතත් නෑ. ඒක සදාචාර සම්පන්නත් නෑ. හරිද? හැබැයි දැන් ඇත්තටම මේ මිනිස්සුන්ගේ ඒ කතන්දරේ අමතක කරලා මේ කියන එක බැලුවොත් එහෙම මොකද කියන්නේ? මේ ගේ ඇතුලේ පොඩි ළමයෙක් කත කරත් මේ අපිට මේවා වෙනවනේ. අපිට හිරිකිතයිනේ. අපි මොකක් වෙනවද කියලා අපි දන්නේ නැනේ නේද? ඒක අපිට අවුල්නේ. අප්පිරියයිනේ අපිට. ඒකට ඒ අතර එයා අහනවා මේ ගෙයක් ඇතුලේ කොහොමද වැසිකිළියක් තියාගෙන ඉන්නේ? ඒක හරියට මේ වගේ ඈ. ස්විමින් පූල් එකක නාන කෙනෙක් ඇලේ නාන මනුස්සයට කියනවා අප්පෝ මහ ගොඩේක් කොයි තමුසි කියලා. හැබැයි ඇත්තටම ගොඩේ ස්විමින් පූල් එකේ නාන මනුස්සය නෙවෙයිද? ඒ දන්නවද? ස්විමින් පූල් එකේ නානකද සෞඛ්‍යයට හිතකර ඇලක දොලක ගඟක වැවක බහැන නානකද සෞඛ්‍යයට හිතකර. පැහැදිලිවම සෞඛ්‍යයට හිතකර ඇලක දොලක ගඟක වැවක බහැලා නාන එක තමයි. හේතුව ගලාගෙන යන වතුර. දැන් ස්විමින් පූල් එකක දැන් ස්විමින් පූල් වල බහැලා තියෙන කට්ටිය දන්නේ නැද්ද? ස්විමින් පූල් එකක වතුර සාමාන්‍යයෙන් දැන් නම් ඒත් නෑ. සාමාන්‍යයෙන් අඩුම කියන්නේ දැන් අපි හිතමු ආමි කැම්ප් එකක ඉස්කෝලේක වගේ නම් හරියට මේන්ටේන් කරනවා. ඒ අරන හොටෙල් එකක තියෙන පූල් එකක එහෙම මේ මාසෙකට නැත්නම් සති 3කට විතර පාරක් තමයි වතුර ඉවත් කරන්නේ. ඉවත් කළා අලුත් කරන්නේ. එතකොට මේ සති 3ම මිනිස්සු දැන් ස්විමින් පූල් එකට බහින්න කලින් ප්‍රී බාත් එක කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ අපි පූල් එකට බහින්න කලින් නාන්න ඕනේ. ඇයි? අපේ ඇඟේ තියෙන ජරාව ටික ඔක්කොම අපි යවලා තමයි නාන්න ඕනේ. ඒක හරියට කරන්නේත් නෑ අපි. ගිහිල්ලා එහෙම නිකන් ඔලුව පොඩ්ඩක් තෙමගෙන බුග්ගල බහිනවා වගේ.
පූල් එකට බහින්න තියෙන ආසාවට. බෑ ඒක සෞඛ්‍ය ආරක්ෂිත නෑ. ඒකට එයා බහැලා ගොඩට එනවා, තව කෙනෙක් බහිනවා, ඊට පහුව තව කෙනෙක් ඇවිල්ලා බහිනවා. එතකොට විස බීජ ගොඩක්, ජරාව ගොඩක්. ඇලකතුලක ගඟක වැවක බහැලා නාන එක එහෙම එකක් නෑ. ඒ වගේ තමයි. දැන් කියනවා මේ මොන කරදරයක්වත් නැහැනේ අපේ ගෙදරටත් ඒ දණ්ඩකින් ගොඩ වෙලා යන්න තිබුණා නම්. තාත්තා කියූ දෙහි අර්ථය එක්වරම සුගතන්ට වැටහුණේ නැත. ඒ වැටහුණුට ඔහු පෙරමෙන් කොක්කඬලා දිනාසුන්. ඒ දණ්ඩක් තිබ්බනම් බං ගෙදරට එන්නේ නෑනේ. කියනවා මේ මොකක්වත් නැහැනේ අපේ ගෙදරට ඒ දණ්ඩකින් එන්න තිබ්බනම්. එදා මා නින්දට ගියේද හදිසියේ ගමට පැමිණීමේ අමුත්තා ගැන සිතමින්. මට ඔහු සිහිනුනුත් පෙනෙන්නට ඇද්ද? එය කිව නොහැක්කේ මට සිහින මතක නොසිටින බැවිනි. එක් අය තමන් දුටු සිහින ගැන කතා කරන විට රෑ නින්දේදී මාද යම් යම් දේ දුටු බව සිහි කළ හැකිය. එහෙත් කිසිවෙකුට කියන්නට තරම් පැහැදිලි ලෙස ඒවා සිහියට ඇද ගැනීමට නොපුළුවන. පසුදා උදේ ඉන්ස්පෙක්ටර් මගේ සිහියට මුලින්ම නැන්ගේ නැහැය පිනවාගෙන එන කොස්සිය දෙසින් පැතිරියා සුවඳක් හේතු කොටගෙනය. ඒ කුරක්කන් රොටි සුවඳකි. ඉන්ස්පෙක්ටර් ගියාට පසු තාත්තා ගෙදරම සිටි නිසා අක්කාමට කුරක්කන් අඹරන්න කතා කළේ නැත. කෙසේ හෝ පිටි ටික අඹරාගෙන රොටි සාදා ඇති බව පෙනේ. මම වහාම කුස්සියට දිව ගියෙමි. අක්කා ලිප ළඟ හිරමනා කොටේ තබාගෙන වාඩි වී ඉඳී ලිප මත පැබූ කබලේ රොටියක් දුම් දමමින් කරවේ. උඩු පැත්ත කලින් කර කර අනික් පැත්ත දැමූ රොටියේ ඒ පැත්තද කර වූ පසු ඈ හැඳිමිටි දෙකක්ගෙන ඒ එක්කර තබා ළඟ තිබූ වට්ටිය මත රොටිය තැබුවාය. තන තන කැන්දකොළ කෑලි කෑලි දෙවී ගැලවී ගොස් තිබූ රොටිය කිසිදු ඇහිල්ලක් බලිල්ලක් නැතුව ගන්නට මම වෑයම් කළෙමි. දැන් රොටි පුච්චන විදිය ගැනත් කියනවා. පිච්චේ කලබල නැතුව ඉඳින් ටිකක්. ඒ ටෝන් එකකින් කියන්නේ පිච්චේ කලබල නැතුව ඉඳින් ටිකක්. මම ඇය කිව්ව දේ නොවසුනාක් මින් රොටියගෙන ඒ අතින් අතට මාරු කරමින් හා එයට පිපිලි ස්ටෝප් එකට ගිහින් මම නම් කුරක රොටි කාලා නැහැ. මේ මම ආස නැහැ අතන. සමහර නිකන් රොටි ගත්තාම මොකද අපි මෙහෙම දෙපතට දාලානේ. උඩගා පිපිපි යන්නේ නේද? ඒ වගේ මෙයා යනවා. කුරක්කන් නම්බරන්න අය නැතුවට කණ්ඩ අය නම් ඕනි තරම් ඉන්නවා. මටත් කරන්න තිබුණාර V8 යවලු කිකිලි කරමු දෙයි. ඈ මා දෙස බලමින් සිනාසෙමින් කීවාය. මීළඟ සතිය හෝ දෙක ඇතුළත ගමේ කවුරුත් කතා බහ වූයේ සෞඛ්‍ය පරීක්ෂකගේ පැමිණීම ගැනය. සමහරුන් ඔහු හැඳින්වුවේ සැන්ටිපෝට් යන නමින්. සමහරු වැසිකිළියක් සාදා ගැනීමේ අවශ්‍යතාව ගැන කීය. සමහරුන් කතා කළේ එහි ඇති දුෂ්කරතා ගැනය. තවත් සමහරුන් අවධානය යොමු වී සමහරුන්ගේ අවධානය යොමු වී තිබුණේ ඉන්ස්පෙක්ටර් කී පරිදි ක්‍රියා නොකළහොත් සිදුවිය හැකි කරදර පිළිබඳවය. තාත්තා අයත් වූයේ මේ තුන්වෙනි කොටසටය. ඔහුගේ නොකරන වෙදකමට ඔහු කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයන්න පටන් ගත්තා. දැන් එක එක හේතු හොයනවා මේ වැඩේ කරන්න නැතුව ඉන්න. කාට තියෙන සල්ලිද? ඔහු වරක් අසයි. තියෙන දෙයක් කිව්ලා හරි සල්ලි හොයාගත්ත කියමුකෝ. කොයිදින් බාස්ලා නැවත අසයි. බඩිනා. හරි. තියෙන දෙයක් කිව්ලා හරි සල්ලි හොයාගත්ත කියමුකෝ. කොයිදින් බාස්ලා නැවත අසයි. වර්ෂාවක් අස පායන්නාක් මෙන් කතාබහද කාලයක් සමග තුරල් වී යන්නට විය. සති දෙක තුනකින් මේ හැමදෙනාටම අමතක වී ගිය ලෙසක් පෙනෙන්නට තිබුණේ. එහෙත් මකරා නිදාගත්තා විනා මිය ගියේ නැත. අනෙක් අය නින්දට ගිය අතර ඌ යලිත් නැගිට ගම පුරා සැරිසරන්නට විය. මකරා නිදාගත්ත විතරයි. මැරුණේ නෑ. ඒ කියන්නේ මකරායි නැගිටින්න පුළුවන්. සැන්ටිපෝට්ටායි එන්න පුළුවන්. කුණු ඉන්ස්පෙක්ටර්යි එන්න පුළුවන්. පීච්චායි එන්න පුළුවන්. මාස දෙකකට පමණ පසු ගමේ නාගරික කෙළවරේ සිට කුණු ඉන්ස්පෙක්ටර් යලිත් හොල්මන් කරන බව කල්තියම් දැනගන්න ලැබුණි. පොඩි බයක් එනවනේ හොල්මන් කරනවා කිව්වහම. ඒ කියන්නේ මිනිස්සු සතු එයා ගැන තිබ්බ බය තමයි ඒ කියන්නේ. එතෙක් නිදා සිටියෝ වහවහ අවදි වන්නට බූහ. අවදි වී දුවපැන ඇවිදින්නට බූහ. සිමෙන්ති කොට්ටේ දෙක ගල්හා වැලි සමග හැම ගෙදරක් ළඟම පාහේ ගොඩ ගැසෙන්නට විය. එය මේසන් බාස්වලට වඩා අධික ඉතා වාසිදායක කාලයක් විය. වැඩක් නැතිව තනතන රස්තිය ආදුවීම සිටි ගැටවරයද හදිසි බාස්වරු වන්නට වූහ. අරද ඉස්සර මාස්ක් වගේ. රුපියල් 500ට මාස්ක් එක්ක ඔය කොරෝනා පළවෙනි රැල්ල කාලේ. දඩ බඩ ගාලා මාස්ක් යන්න ගියා නේ නිසා. අපේ ගෙදරට බාස් කෙනෙක් වා දිනේ අපට විශේෂ දවසක් කිය. මල්ලිත් මාත් පමණක් නො නංගිවත් ඔහු ළඟින් ඉවතට ගියේ නැත. ඔහු යදී සිටින ආශ්චර්යවත් ක්‍රියාව දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා. බාස් පළමුවෙන්ම රට ආඹ ලෑලි වලින් හතරස් කොටුවක් තනාලීය
ඉන් අනතුරුව කැට ගලුගල් වැලි හා සිමෙන්ති වතුරෙන් මිශ්‍ර කර ඒ බදාමේ යකඩ දැලක් මැදිකොට ලීකටුෙහි දැමී එසේ කළේ මැද දිගින් අඩියක් පමණ පළලින් අඟල් 4ක් පමණ වූ දිගටි 4 කොටුවක් බේරෙන පරිදිය. පොඩියට පෙනුනත් මේ වැඩේ සඳහා ඔහුට සම්පූර්ණ දවසක් ගත විය. සවස වැසිකිලි ලෑල්ලේ සුදුත බව ඔහු ගතමනාවත් රැගෙන ආපසු ගියේ. පසුදා උදේ ලෑල්ලට වතුර ඉස තෙමිය යුතුයි අපට උපදෙස් දීමෙන් නික්බිතිවය. හරියටම හෙනහුරා පාත් වූ අප මේ අවවාදයේ ක්‍රියාවට පරිවර්තනය කරමින් සිටියදී. කවුද හේරත් කියන්නේ? මම තාත්තා ඉදිරිපත් වුණා. වැසිකිලි හැදුවද? ඔහු ගිගිරුවේය. තාම ඉවර නැහැ. ඉවර නැහැ කියන්නේ හදන්න පටන් ගත්තද? ඒකට තමයි ලෑල්ල දැම්මේ. ලෑල්ල දැම්මට වැසිකිලියවත් හැදෙනවද මිනිහෝ? සුමාන දෙකකින් හදනවා කියලා නේද එදා පොරොන්දුනේ. දැන් සුමාන දෙක නෙවෙයි මාස දෙකකටත් වැඩි ඇති. අනේ නෑ ආයිබොන්න. මේ දවස් ටිකේ එක දිගටම කුඹුරු වැඩ තිබුණා. ඒකයි ඉවර කරන්න බැරුනේ. ඕවා ගිහින් කියනවා මට නෙවෙයි උසාවියට. වල කපලද? තාත්තා උඩම වැලිය. තාම නෑ. වල කපන්න පටන් ගත්තේවත් නැතුවයි තාම නෑ ගෑවි. තව සුමාන දෙකකින් වැඩ ඉවර කරලා නොතිබුණොත් බලාගතයි කාටද වරදින්නේ කියලා. හැම දිනම ලෑලි දමන හින්දා දැම්ම මිසක් වලක් ඕනේ කියලා මට නම් කල්පනාවක්වත් තිබුණේ නෑ. සෞඛ්‍ය පරීක්ෂකවරයා පිටත් ගියේ ඉක්බිති තාත්තා තනියම කීය. වැසිකිලි තැනීමට කිසිම උනන්දුවක් නොගත් කිහිප දෙනෙකුටම නඩු පැවරීමට ලියාගෙන ගිය බව සැලවූයෙන් පසුදාම වලක් කැපීම ආරම්භ කරන ලදී. ඒ තාත්තාටම කළ හැකි දෙයක් වූයෙන් උපදෙස් හැරෙන්න වෙනත් උදව්වක් කිසිවෙකුගෙන් අවශ්‍ය නොවිය. වලෙන් පසු නැවතත් වැඩ නතර විය. ඒ මෙවරත් සෞඛ්‍ය පරීක්ෂක සති දෙකක් ඇතුළත නොපැමිණි බැවිනි. ඒත් 6 මාසකට පමණ පසු යලිත් ඔහු ගෙදරට පාත් වූ කල ගැලවී ගත වූයේ නොවඳින වැඳුම් මැද කෙසේ හෝ තව සති දෙකක් ඇතුළත වැසිකිළිය තනා නිම කරන බවට පොරොන්දු දීමෙන් ඉක්බිති වේ. තවදුරටත් මේ කල්දමිය නොහැකිය. අඩක් වැඩ අවසන් කර ඇති නිසා එසේ කල්දමීමේ තේරුමක්ද නැත. නඩු උසාවිය අනු බොහෝ ගැමියන්ට මෙන්ම තාත්තාටද රෞරව නරකේ වැනි භයානක දේවල්ය. මේ නිසා ගෙදරට පුංචි පැටියක ඇති වූවක් මෙන් ගේ කිට්ටුව පුංචි වැසිකිළියක් තැනින්. මේ පුංචි පැටවා මහේකාටත් වඩා ලස්සන විය. මහා ගෙදර බිම ගොම මැටිය, මෙහි සිමෙන්තිය, මහගේ බිත්තිවල ගොම මැටිය, මෙහි සුදුහුණුය. නෑකම හැඟවීමට මෙන් දෙකේම වහල සෙවිලි කර තිබුණේ පොල් අතු වලිනි. පොඩි එකාගේ උපන්දින 1924 දෙසැම්බර් 1 යනුවෙන් උළවසරුඩින් කොටා තිබිණි. පොඩි එකා කියන්නේ টয়ලට් එක. සෞඛ්‍ය පරීක්ෂකවරයා ඊළඟ වාරයේ පැමිණි විට අපේ මේ හපන්කම් දැක තෘප්තිමත් වූවාට සැක නැත. ඔහු වැසිකිළිය වටේ යමින් පරීක්ෂා කර බැලීය. දොරෙන් ඇතුළු වී වලට එබිකම් කර බැලීය. කවර අඩුපාඩුවක් පෙන්වා දෙනු ඇද්දයි අප විමිතින් බලා සිටි අතර ඔහුට පෙන්වීමට දෙයක් නොවිය. ඔහු පිටුපස තාත්තා සැනසිලි සුසුමක් කෙලීය. සැනසිලි සුසුමක් කෙලනවා. වැසිකිළිය තනා නිම වූ නමුත් අපි කිසිවෙක්ගේ පාවිච්චි නොකළෙමු. අර ගෙවල් වලට සෝෆා ගෙනහම වාඩි වෙන්නේ නැහැ නේද? සාමාන්‍යයෙන් එහෙම වෙනවනේ මුට්ටික කාලයක් යනකන් නේද? ඒ වගේ තමයි සාමාන්‍යයෙන් අලුතෙන් මේ වගේ කරගෙන පුටුවක් එහෙම ගෙනහම අර කවරේ ගලවන්නේ. වාහනයක් අලුතෙන් ගත්තාම වාහනේ දින අර කවර ෂීට් කවර ටික ගලවන්නේ. එහෙම හැටිනේ අපිට අගේ නේවා. ඒක කෙනෙක් වැරද්දක් නෙවෙයි ඈ. එහෙම වෙන්න පුළුවන්. ඉතින් මේ නීතියෙන් ගැලවීමට සෞඛ්‍ය පරීක්ෂකටත් අපටත් අවශ්‍ය වූයේ ගොඩනැගිල්ල පමණකි. වැසිකිළිය තැනීමෙන් පසු අනිවාර්යෙන් පාවිච්චිට ගනු ඇතැයි ඉන්ස්පෙක්ටර් සිතුවාද විය හැකිය. අපි නම් මේට කකුස්සිය කියාවත් නොකීවමු. අපට නුහුරු ඒ අප හැඳින්වුවේ වැසිකිළිය යන නුහුරු එහෙත් ගෞරවාන්විත නමිනි. මේ අතර මල්ලිත් නංගිත් වෙනත් වැඩකට යොදාගත්ත එනම් සෙල්ලම්පත් එවීමට සෙල්ලම් කඩ දැමීමටත් මල්ලි නංගි වැසිකිළිය පාවිච්චි කරේ මොකටද? මේ සෙල්ලම්පත් වියන්න සෙල්ලම් කඩ දාන්න ඒවට. සෑමදාම උදෑසන අපි එක එක්කෙනා එක එක දිශාවෙන් කැලෑරොතට පිවිසෙමු. මොකටද? টয়ලට් එකට යන්න. ඒ කියන්නේ টয়ලට් එක තමයි කැලෑර. පඳුරු ඈත් මෑත් කර රිංගන අපට කෙනෙකුට නිදහසේ වාඩි වී සිටීමට තරම් ඉඩකඩ ඇතිව ගස් කොළන් වලින් වටවන උණු බිම් කඩක් හමු වේ. ගස් මෑත් කරන අඩිය තබන හඬින්ම නිලවසි හමුදාවක් රූංගාගෙන අහසට නැගාවොත් අපි එතනින් වහම පසුබසුන්. ඇයි? දාන්න බාන්න chat එකට ඇයි කියලා. ඒගොල්ලෝ වැසිකිලි කර්තව්‍ය කරන්න කැලේට යනකොට වාඩි වෙන්න හදන රූංගා නිලවසි හමුදාවක් මෙහෙම ගියොත් එහෙම
ඇයි එතනින් ඈත් වෙන්නේ? මොකද්ද හේතුව? ඔව් අචින්ත දුන්න උත්තරයක්. ආරෝස් කොල්ලන්ට දෙනවා ආරෝසුත් දෙනවා. බානුක දෙන්න බලන්න ජයොද්දය දිනෙත් කියන්න බලන්න. දසු නෝ හරි කට්ටිය දෙන උත්තර. ඒ ඇයි දන්නවද අයින් වෙන්නේ? කලින් පාවිච්චි කරපු තැනක් ඉඳලා. කලිනොත් ඒ විදිහේ බිම්බෝම්බ දාලා තියෙනවා එතන. මම බිම්බෝම්බ කියන වචනේ පාවිච්චි කරන්න. කලිනොත් බිම්බෝම්බ අටවල තියෙන තැන්. ඒ හින්දා තමයි එතන නිලමැසි අම්මතාව ඉන්නේ. රැට කාලා නැත්තේ උගුණ නේද? ආයි පන්ති වුණාම කන්න එපා. මේ නිලමැසි අම්මතාව ඇති. ඉතින් මම කියප එකක් ඒ ජාතිල කෙනෙක් කියලා තියෙනවා. මම මොකක් කරන්නේ? හරිද? ඉතින් කියනවා මේ ඔන්න ඔහොම එකක්. වනරොදින් පිටවන පිරිමින් කෙලින්ම යන්නේ මේ වනරොදින් පිටවන පිරිමින් කෙලින්ම යන්නේ වත්ත පහලින් ගලා යන ඇලපාර වෙතටය. ගැහණු වතුර පනිට්ටුවකුත් රැගෙන පොල්ලතු මැස්සටත් දර මැස්සටත් අතරවන හිස් බිම් තීරුවට යති. මේ පිටුපසින් බඩ වැටියකි. ඉදිරිපසින් එනසාල් පඳුරු කීපයකි. එහෙයින් එහි ගිය කෙනෙකු පිටත සිටින අයෙකුට පෙනෙන්නේ නැත. රාත්‍රී කාලයෙහි නම් කැලෑරොදෙහිද අරතරම් ඇතුළට යාම අවශ්‍ය නොවේ. මේ ගමනට වඩාත්ම හොඳ පොල් කටුවක ගසන ලද ඉටිපන්දමකි. පොල් කටුව අනිත් පැත්ත හරවා තැබූ කල්හි ඉඳගෙන සිටින තැනැත්තාට නොපෙනෙන හේනි. එහෙත් පොල් කටුව අනිත් පැත්තට හරවා තැබූ කල්හි ඉඳගෙන සිටින තැනැත්තාට නොපෙනෙන හේනි. ඒත් හැමදාම ගෙදර ඉටිපන්දම් ඇත්තේ නැත. වැස්සක් හුලගක් ඇතත් කුප්පි ලාම්පුව ගෙන යාමටද නුපුළුවන. එවිට හුළු අත්තකට වඩා හොඳ හනස්සකි. සමහර හනුසු ඉතාම උපකාරශීලීය. ඒවා එළිය අනවශ්‍ය විටකදී ටිකක් නිදි කරවා අවශ්‍ය විටක දල්වා ගැනීමට පුළුවන්. එළිය ඇතත් නැතත් පාරක් තොටක් අපවිත්‍ර කිරීමට කවුරුත් පරිස්සම් වූහ. එසේ කළහොත් අදෝමුඛෙහි ගෙඩි සෑදිත යන විශ්වාසයේ කාතුලත් අදින මුල් බැසගෙන පැවති බැවිනි. පාරේ තොට එහෙම ඔය වැඩේ කරන්න එපා. එහෙමොත් එහෙම මොකද වෙන්නේ? අදෝමුඛේ ගෙඩි එනවා ඈ. මම පන්තිරේ නම් තව එකක් කියනවා. පන්ති නෙවෙයි නේද කියන්න බෑ. රයිට්. ඒ කියන්නේ මෙහෙම එකක්. නෑ මම එක කියන්නම්. මොකක්ද දන්නවද? කියන්න හැදුවේ. අපේ සංස්කෘතිය ඇතුලේ සමහර දේවල් අපිට කවලා මෙහෙම පෝෂණය කරලා තියෙනවා අපිව ශිෂ්ට කරවන්න. උදාහරණයක් ඕක ගත්තොත් එහෙම කියන පාරක් තොටක් අපවිත්‍ර කරන්න එපා. හරිද? අපවිත්‍ර කරොත් එහෙම මොකක් වෙනවද? පස්ස පැත්තේ නැත්තම් අදෝමුඛයේ මේ ගෙඩියෙයිලු. අදෝමුඛයේ ගෙඩියෙයිලු. බයට කරන්නේ නැහැ එතකොට. බයට කරන්නේ නැහැ නේද එතකොට? ඒ වගේ. ඔය ඉස්සර ජාතක කතාවල තියෙන්නේ මල් ආසනය හෝදන්නේ නැතුව මල් පූජ කරොත් එහෙම ඊට පස්සේ ආත්මෙ ඉපදෙන්නේ අඩු කුලයක. හොඳම උදාහරණය සද්ධර්මාලංකාරයේ ස්වරන්තිලකා කතාවස්තු. ස්වරන්තිලකා ඇවිල්ලා හරිම ලස්සන කෙනෙක්. හරිම ලස්සනයි. හැබැයි එයා අඩු කුලයක කෙනෙක්. එයා ලස්සන වෙලා ඉපදෙන්න හේතුව මල් පූජ කිරීම. එයා අඩු කුලයක ඉපදෙන්න හේතුව එයා මල් පූජ කරේ මොකක් කරලාද? එයා මල් පූජ කරේ මේ මල් ආසනය හොදන්නේ නැතුව. හරිද? right. අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට ගියවට අපට ඉගැන්වූ විෂයන් අතර සෞඛ්‍ය විද්‍යාවද විය. විෂ බීජ හා ශුද්ධ ප්‍රාණීන් පිළිබඳවද මෙහිදී උගන්වනු ලැබින. ඒ අනුව ඇතැම් ලෙඩ රෝග සෑදුනේ ඔවුන් ගෙනින් මේ මෙතෙක් මා සිතා සිටි රෝග නිදාන වලට වඩා වෙනස් විය. කොමන ලෙඩක් සෑදී වෙද මහතා ළඟට ගියත් ඔහු කිව්වේ වාතයේ පිත නැතහොත් සෙම කිපීමෙන් හටගෙන ඇති බවය. අම්මා හා තාත්තාත් ඒ එසේම විශ්වාස කළ අතර යක්ෂ දෝෂ හා ප්‍රේත දෝෂ වලින්ද ලෙඩ හට ගන්නා බව ඔවුන් අතර ඇති වූ කතාබස් වලින් පැහැදිලි විය. මේ පරස්පර විරෝධ භාවයන් මා තුළ විමුතියක් හටගත්තෙන් මම පාසලේ උගත් කරුණු ගැන අම්මාට කීවෙමි. ඇහැටවත් නොපෙනෙන සතුන්ට පුළුවන් ද මෙච්චර ලොකු මිනිස්සුන්ට හානි කරන්න? එහෙනම් මැක්කෝ මැකුණු කනතරමට මිනිස්සු කියලා જાතියක් ඉතුරු වේවිය. අම්මා කිව්වා. එහෙමනම් අපිට පෙරේතයෝ කොහොමවත් පේන්නේ නැහැ නෝ. ඇහැට නොපෙනුනාට සමහර පෙරේතයෝ ඉන්නවා කඳු පර්වත තරම් විශාල. එක පෙරේත වර්ගයක් ඉන්නවලු ඇඟ පර්වතයක් තරම් විශාල වුණාට කට ඉන්දිකටු මලක් තරමට පුංචි. එහෙම බොරුවෑ එහෙම නැහැ. ඉතින් ඒ නොපෙනෙන සතා පෙනෙන දෙයක් ආපුවාම මේ කාපු දේවත් පේන්න ඉපායි. පෙරේතෝ කෑම කන්නේ නැහැ. කෑමට දිෂ්ටිය හෙලනවා. දිෂ්ටිය කියන්නේ බලනවා කියන එකනේ.
එහෙම දිෂ්ටි හෙලපු කෑම කාපුවම තමයි ලෙඩ වෙන්නේ. විමතිය මුළුමනින්ම පහ නොවුවත් අම්මා කියූ දේ ඇත්ත වන්න නැතයි මම එවෙලේම සිතුවෙමි. අසින්ද කියන ඇලට යනකොට මරුව ඇති නේද සර් ඔටෝමැටිකලි හේදෙනවනේ. මන් දන්නේ නැහැ උඹලා හිතාගනින් ඕන එක. හරි. මරු පාඩමක් දාලා තියෙනවා. කතා කරන්න නේද? විමතිය මුළුමනින්ම පහ නොවුවත් අම්මා කියූ දේ ඇත්තවට ඇතයි මම එවලේම සිතුවෙමි. එසේ වුවත් පාසලේදී සෞඛ්‍ය පාඩම තවදුරටත් ඉගෙන ගන්නා විට ඒ ඉගෙන ගන්නා කරුණු වඩා සත්‍යයි සිතෙන්නට විය. වැසිකිලි පාවිච්චි නොකිරීම නිසා පාචනය, කොලරාව, කොකුපණ රෝගය වැනි ලෙඩ රෝග ඇතිවන බවද කියවින. පාසලේ පෙන්වූ මැජික් හෙවත් නිසල රූපරාම ප්‍රදර්ශනයකදී ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකක්. නිසල රූපරාම ප්‍රදර්ශනයකදී කොකුපණ රෝගීන්ගේ අසූචි මාර්ගයෙන් කොකුපණ රෝගයේ පැතිරෙන ඡායාරූප දක්න ලැබීමෙන් මේ අදහස වඩාත් තහවුරු විය. එපමණක් නොව වැසිකිලි පාවිච්චි අර්ථවත් ක්‍රියාවකදී හේතු ගැන්වීම. අප පාසලේ වැසිකිලියක් හා කැසිකිලියක් තිබූ නමුත් මම කවදාවත් වැසිකිලිය ප්‍රයෝජනට ගෙන නැත්තෙමි. අවශ්‍යතාවක් ඇති වූ විට පවා ගෙදරින් ඇතුළු තද කරගෙන සිටියෙමි. වෙනත් ළමයින්ද මෙහි යනු මා දැක නැත. එහෙයින් ගුරුවරුන්ට පමණක් සීමා වූවක් ලෙස සැලකීමෙහි වරදක් නැත. විවේක කාලයේදී සීනුව නාදවත්ම අප රංචු පිටිම දුව ගියේ මුත්‍රා කිරීම සඳහා කැසිකිලිය වෙතටය. විය පැහැදම් කොට මහන්සි වී වැසිකිලියක් තන අලංකාරය සඳහා තබා ගැනීමේ තේරුම කුමක්ද? කැලෑ රොදට වදිද්දී වරක් දෙකක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශය මතක් වන විට හිරිකිතක් ඇති කරලයි. මොකද කියන්නේ? කැලෑ රොදට වදිද්දී එකපාරක් විතරක් නෙමෙයි එකපාරක් දෙපාරක්ම පයට දැනුණු පිළිකුල් ස්පර්ශය. මට ඔක තව විස්තර කරන්න පුළුවන් අවුල නැත්තම්. සමපෝෂ කාලේ තියෙනව නේද? සම්පෝෂ කුලිය පෑගුණාම මොන වගේද කියලා හිතා ගන්නකො. මේ ඉතින් ඒ වගේ ඇති. දැන් මම මාත් එක තරහ වෙන්න එපා. මේ කේජාතිලක කියලා තින්නේ කේජාතිලක අල්ලගන්න. හරි. මේ පිළිකුල් ස්පර්ශය මතක් වන විටත් හිරිකිතයක් ඇති කරලයි. මේ හැරෙනට අලුත් භාණ්ඩයක් භාවිතයට ගැනීමට කෙනෙකු තුළ ඇතිවන ආශාවට සමාන ආසාවක් මා තුළ ඇත. මුලින්ම මා වැසිකිළිය පාවිච්චියට ගත්තේ ගෙදර කාටවත් නොදැනෙන පරිදිය. මල්ලි හෝ නංගී එහි නොගොස් කොළරොඩු විසිරී තරමක් අපිරිසිදු වී තිබීමද මට පහසුවක් විය. වැසිකිළිය ප්‍රයෝජනට ගත්තත් ජලය සඳහා එදින මම ඇලපාරට ගියෙමි. ගොස් බෙල්යායේ උඩයට බලා කිසිවකු පෙනෙන්නට නොසිටියෙන් එතනම වාඩි වූයෙමි. කෙසේ වුවද මේ මට තනිකර තබාගත ගැනීමට තරම් බරවැඩි අත්දැකීමක් විය. පිට යාළුවෙකුට නොකිය හැකිය. ගෙදරින් වුවද කිව හැක්කේ මල්ලීට පමණි. මල්ලී මා සිතූ තරම් විශ්වාසවන්තයෙක් නොවීය. අම්මේ යයි පුරවගෙන ඔහු කුස්සිය දෙස දුවන්න සූදානම් විය. මම අතින් අල්ලාහු නතර කරමි. ඕක ඔය තරම් අඬබෙර ගහන්න දෙයක් නෙවෙයි. දැන් කවුරුත් කැලෑ ගන්න රින්ගන්නේ නැහැ. මල්ලි කියන ඕක ඔය තරම් අඬබෙර ගහන්න දෙයක් නෙවෙයි. නමුත් කටවහගෙන ඉන්නවා. එහෙම කියනවනේ. දැන් මට ඒ අත්දැකීම නෑ. අපේ ගෙදර මං විතරයි. මායි අම්මයි තාත්තයි. මට අයියලා අක්කලා නංගිලා මල්ලා කවුරුත් නෑ. අම්මාට නොකීවත් ඔහුට දේ තනිව රැකගත හැකි රහසක් නොවීය. ඔහු ඒ නංගියට කියා තිබෙන නංගිය අක්කාගේ කනේ තැබුවාය. ඒක කියවන්නේ එහෙම බින් අනුස්වාරය හල් 6න්න. එයාට විතරක් මොකද? මමත් හෙට යනවා. නංගි තර්ජනය කළාය. උඩහා ගෙදර ගුණවතිල අපිට හැමදාම hinaana කක්කුස්සයක් හදාගෙන පෙනුමට තියාගෙන ඉන්නවා. පසුදින උදේ නංගි වෙනදාටත් කලින් ගෙයින් දොරට බැස්සාය. වතුර පණිට්ටුවක් පුරවාගත් ඈ වැසිකිළියට වැදී දොර වසා ගත්තාය. එදිනම මල්ලි දින දෙකකින් අක්කාත් අම්මාත් ඈ අනුකරණය කළහ. තවත් කාලයක් තිස්සේ පෙර සිට අනුගමනය කළේ තාත්තා පමණි. ඒ කියන්නේ කලින් වගේම කැලෑවට ගිය තාත්තා විතරයි. ළමයින් ලොකු වී ගෙදර දොරේ වියදම් වැඩි වී යත්ම කැලෑව කුඩා වන්නට විය. උන්න දැන් කියනවා නාගරීකරණය වෙච්ච හැටි ගමවල. ඒ සමගම නිතර ප්‍රයෝජනට ගැන්ම නිසා වැසිකිළියද ජරා ජීර්ණ වී ඉන් සිහින් දුගදක් හමායි. දැන් අපේ හඳුන්වන්නේ ද වැසිකිළිය කියා නොව කක්කුස්සි යනුවෙනි. දැන් මේ තාත්තාට වුවද ප්‍රයෝජන ගැනීමට අසිර නොවන ස්ථානයක් වී ඇත. එහෙයින් ඔහු එහි යන නමුත් පැරණි අබ්බැහිකම නෂ්ටාවශේෂයක් හැටියට ඉන් අනතුරු වත්ත බල ගිය පාර වෙත යයි. දැන් ඕගලන්ට තේරෙනව නේද ලංකාව
ශිෂ්ටගත වෙලා තියෙන්නේ ලංකාව නාගරීකරණය වෙලා තියෙන්නේ මේ මෑත යුගයේ. මේ 1900 ගණන් වල තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒකට ඒ කාලෙත් මිනිසුන්ට ආගන්තුකයි මේ වැසිකිලි කැසිකිලි කියන කාරණාව. එතකොට ඔය මිනිස්සුන්ට වැසිකිලි කැසිකිලි යාම වැසිකිලි කැසිකිලි කාර්යය පුරුදු කිරීම කියන එක ඒ කාලේ ආණ්ඩුවේ කාර්යයක්. එතකොට ඒක කිරීම සම්බන්ධයෙන් සහ ඒ කරන කාර්යය ඇතුළතදී ලංකාවේ මිනිස්සුන්ට කොච්චර එක නුපුරුදුද කියන එක අපිට මේ කේ ජයතිලගේ කතාවෙන් පේනවා. අපි hina වුණාට අපිට hina වෙන දේවල් තිබ්බට මේ තියෙන්නේ අපේ අතීතයේ කතාවක්. right. වෙලාව 10:20යි. මේ මං ගිය සතියේ 10 වසරේ පන්තියේදී සින්දුවක් කිව්වා. එතකොට කට්ටිය කියවා මේ එහෙම බෑස 11 වසරේ පන්තියේදීත් අපිට සින්දුවක් කියන්න ඕනි සර් කියලා. සින්දුවක් කියමු. විනාඩි 5ක් විතර ඊට පස්සේ අපිට ඉවර කරන්න පුළුවන් මන්ති. කට්ටියක අදහස දෙන්න මම එතකොට තීරණය කරන්නම් කියනවාද නැද්ද කියලා. මේ කියන මම මේ කියන්නේ මම වෙච්ච පොරොන්දුවක් නිෂ්ඨ කරන්නේ නැත්තම් ඕක හරිනේ නේ ඔයගොල්ලන්ට. නෑ එක්ක ඕනේ නෑ ළමයි. ඕනේ මේ මම මොකක් හරි කියන්න හිටිය ඔයගොල්ලන්ට. ටියුට් එකට පොඩ්ඩක් කියන්න ගියේ මේකේ තියෙන අවස්ථා සම්බන්ධී අභ්‍යාස ටිකක්. හරිද? ඒ අවස්ථා සම්බන්ධී අභ්‍යාස ටික ඕගොල්ලෝ ගෙදරදී කරන්න ඕනි. හරිද? ඊළඟට මේ සටහන් කියන කොටසක් තියෙනවානේ. ඒ සටහන් කියන කොටසේ මම ඕගොල්ලන්ට සටහනක් දෙනවා. පැහැදිලිද? එතකොට ලබන සතියේ මම පන්ති පටන් ගන්නකොට මේ අවස්ථා සම්බන්ධ උත්තර ටික බලනවා. ඒ වගේම මේ සටහනක් දෙනවා. ඒ වගේම සංස්කෘත සම්දි ටිකත් සංස්කෘත උපසර්ග ටිකත් මම එදාට කතා කරලා අවසන් කරනවා. රයිට්. මට දැන් හැමෝගෙම කමෙන්ට් එකක් ඕනේ. දැන් 10 වසරේ නංගිලා මලිලා එහෙම ඔහොම නෑ හොඳේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පටස් ගාලා ඇහුවාම පට ගාලා උත්තර එහෙම දෙනවා. ඒ නිසා ඕගොල්ලෝගෙන් මට ඕගොල්ලෝගෙනුත් දැනගන්න ඕනි අපිට වැසිකිළියක් පාඩම තේරුණාද? හැමෝම දාන්න ඕනි chat එකට. මට පේනවා chat එකට දාන්නේ කවුද නොදාන්නේ කවුද කියලා මම සද්ද නොකර හිටියා. එන්න දාන්න ඕනි කියන්න ඕනි. සර් තමයි හොඳටම කරේ. thank you. තේරුණානේ? right. එහෙනම් හැමෝටම thank you. අපි ආයි පාරක් හම්බ වෙන්නේ ඉරිදා අපේ සම්මන්ත්‍රණය. දසුන් චාමර මාවසේ ගෲප් එකට ඇඩ් කරන්නකෝ කියලා තියෙනවා. මම ගෲප් එකේ නැත්තම් පුතා මෙන්න මගේ නම්බර් එක මම නම්බර් එක දාන්නම්. මට නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. මම එතකොට ඔයාව ඇඩ් කරන්න ඒ ගෲප් එකට. එන නම්බර් එක. බිංදුවයි 7.1.21.55.604 තමයි මගේ අංකය. ඔකට WhatsApp message එකක් දාන්න. එතකොට මම ඔයාව group එකට add කරන්නම්. හරි. right. දැන් අපි සමුගමු නේද? කොටියුට් හරි. මේ තමන්ට ප්‍රශ්න අහන්න තියෙනවද? ප්‍රශ්න ඇසීම. තා වෙලා තියෙනවා විනාඩි 7ක් විතර. මොනවද ප්‍රශ්න තියෙනවද? පේපර් බලුවද? පේපර් බැලුවා. පේපර් බලලා සම්පූර්ණ ඉවර නෑ. ඇත්ත කියන්නේ පේපර් බලලා සම්පූර්ණ ඉවර නෑ. පහුගිය දවස් ටිකේ
ඕගොල්ලන්ගේ මේ තිබ්බ වැඩසටහනත් එක්ක කාර්ය බහුල වෙලා හිටියා. එතකොට ඒවත් එක්ක තිබ්බ මේ පන්ති ටික දැන් මේ දවස්වල තමයි බැලන්ස් කරගෙන ඉන්නේ. ඔක්කොම බලලා ඉවර නැහැ. කොහොමත් ලකුණු මන් දෙන්නේ නේ රට ඇරියට පස්සේ හේතුව ඕගොල්ලන්ගේ තෑගි ටික ඕඩර් කරාට එන්නේ නැහැනේ මේ දවස්වල කුරිය නැති නිසා. ඉතින් මේ මම ඕනම් බොරු නම් පෙන්නන්න. ඒ කියන්නේ බොරු නෙවෙයි කියන්නේ ඕගොල්ලන්ට මට පෙන්නන්න පුළුවන් මේ ඇත්තම තත්ත්වේ. මෙන්න බලන්න. මට K-books එකෙන් එවලා තියෙන මැසේජ් එකක් තියෙනවා. ඉන්න මම පෙන්නන්නම්. මං සාමාන්‍යයෙන් K-books එකෙන් තමයි ඔන්ලයින් පොත් ඕඩර් කරන්නේ. මේක උඩම තියෙනවා මේකෙන් ස්ටොක් තියෙනවා. යටින් තියෙනවා ලොක්ඩවුන් එකෙන් පස්සේ පුළුවන් කියලා. ඕනනම් බලන්න. ඒවල තියෙන K-books එකෙන්. හරි. මේ දෙන මැසේජස් දෙක. හරි. ඉතින් ඒ නිසා කොහොමත් ලකුණු කලින් දිලා වැඩක් නැහැ. එතකොට ඒකේ උණුසුම යනවනේ. ඒ නිසා මේ මම කැමති ඒක තියාගෙන ඉඳලා හරියම වෙලාව එළියට දාන්න. හොඳයි තාමන දහන තියෙන ප්‍රශ්න. වැක්සින් එක ගැහුවද? තාම නැහැ. කැම්පස් ළමයින්ට ගැහුවා. මට එදා ගහන දවසේ කියන්නේ මම දන්නේ මං අහන්න ගියෙත් නැහැ කාගෙන්වත් මේ අතන මේ අපේ පැත්තේ එහෙම යුනිවර්සිටි ළමයි නැහැ ගොඩක්. ඒ නිසා මේ